දින ආරම්භ කරන්නේ සිල්ලාස බුදාසර අද දින ආරම්භ කරන්නේ ඉරින්දාරන්ගේ grade 1 ED exam එක සඳහා වූ දේශන මාලාව. එතකොට අද දින අපිත් එක්ක එක පේනවා Zoom තාක්ෂණය ඔස්සේ අද දින මෙතනට සහභාගී වෙන්න බැරි අයත් අන්ත ලින්ක් එක ලංකා පුරාම ඉන්න නර්සස්ලා ලැබෙන්න සැලසලා තියෙනවා. ගොඩක් අය සහභාගී වෙලා මේ වෙදි ඉන්නවා ලින්ක් එකේ. ඉතින් විශේෂයෙන්ම Zoom එකෙන් join වෙන අයට මම කියන්න කැමතියි ඔයාලගේ මයික්‍රොෆෝන් අනිවාර්යයෙන්ම ඕෆ් කරලා තියාගන්න. ප්‍රශ්නයක් අහන්න ඕනේ නම් විතරක් මයික් එක ඔන් කරගන්න. අද දින grade 1 EB දේශන මාලාවේ ප්‍රථම දේශනය අපරෝහලේ ප්‍රධාන විශේෂයෙන් විචාරි දර්ශන විරසේකර මහත්මයා තමයි දවසේ අපවෙනින් සම්පත්දායක සපයන්නේ. එතුමාගේ අදහස වෙලා තියෙන්නේ grade 1 EB exam එක කොහොමද වෙන්නේ, කොයි ආකාරයෙන්ද අපේ ප්‍රශ්න අහන්නේ, මොන වගේ වටපිටාවක්ද ඒ විභාගය තුල තියෙන්නේ සහ මොනවද පොදුවේ එන මාතෘකා සහ ඒ සංකල්පයක් අද දින ඔබත් එක්ක කතා කරයි. ඉන් ඉදිරියට මේ දේශනමාලාවේ Zoom තාක්ෂණ ඔස්සේ සහ ෆිසිකලි අපි මේ ශාලාවේදී ඉදිරියට විභාග දිනයක් වෙලා නැහැ. මොකද නියමිත දින රටේ තිබෙන තත්ත්වයක් එක්ක කැන්සල් වුණා. නමුත් ඉදිරියේදී ළඟදීම දිනයක් ලැබෙයි කියන අදහසින් තමයි අපි මේ දේශනමාලාව සූදානම් කරේ. ඉතින් ප්‍රථම දේශනය පැවැත්වීමට අපේ ප්‍රධාන විශේෂ නිලධාරීතුමා එතෙන් පැමිණලා තිබුණා. මම ඉතා ගෞරවයෙන් නිලධාරීන් වෙනුවෙන් ආරාධනා කරතුමට අපගේ ප්‍රථම දේශනය ආරම්භ කරන්න කියලා සිටිනවා. සුබෝදසනක් සියලුනාටම අමිල මහත්මයා විස්තර කිරීමක් කරා මේ grade 1 ආරක්ෂණ කඩයින් විභාගයේ පැවැත්වීම සම්බන්ධව නැත්නම් මේ විභාගය තුල ඉදිරිදාරීන්ගේ ප්‍රායෝගික දැනුම තමයි විශේෂයෙන්ම අපි බලන්නේ පිළිතුරු පත්‍ර බැලීමේදී වැඩිපුර අවධානයක් යොමු කරන්නේ සහ ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කිරීමේදී බොහෝ විට ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන ක්‍රියාවලියත් හා සම්බන්ධවයි දෙන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ දැන් grade 1 නර්ස් කෙනෙක් කියපුවාම සෑහෙන පරිණත අත්දැකීම් සම්භාරයක් තියෙන නර්ස් කෙනෙක්. එතකොට grade 3 EB එකට ගිහිල්ලා grade 2 EB එකට ගිහිල්ලා grade 1 EB එකට තමයි මේ යන්නේ. මොකද සෑහෙන දැනුම් සම්භාරයක් තියෙන අත්දැකීම් සම්භාරයක් තිබෙන දැන් මේක Zoom තාක්ෂණ ඔස්සේ දැන් සම්බන්ධ වෙන කට්ටිය ඉන්න නිසා දැන් මගේ මේ දේශනය වුන්ට ඇහෙනවද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද ඇහෙනවද කියලා ඉවරලා? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි. බොහොම ස්තුතියි. එහෙනම් මයික් ඔෆ් කරන්න අවශ්‍ය වෙලාවට විතරක් මයික් ඔන් කරගන්න. දැන් එතනදී ඊටම තමයි රයිට්. වැදගත්ම දේ තමයි අපේ න්‍යායික දැනුම අපිට ඕනේ. ඒක න්‍යායික දැනුම නැතුව අපිට ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ න්‍යාය මතනේ හැමදේම ගොඩ නැගෙන්නේ. ඒකට අපේ ෆන්ඩමෙන්ටල් කියන එක ආරක්ෂා වෙන්න ඕනේ. ඒ ආරක්ෂා වෙන අතරතුර තමයි අපිට ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ප්‍රායෝගික අපේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තම වාට් වල තිබෙන විවිධත්වය අනුව ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒක කරන ආකාරය වෙනස් වෙනවා. නමුත් ෆන්ඩමෙන්ටල් එක ඉදින්න බෑ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි IV එකක් දෙනවා නම් අපිට ස්ටෙරිලිටි කියන එක කඩන්න බෑ. ඒක කොයි වාට් එක දුන්නත් කොයි එකකේ දුන්නත් ස්ටෙරිලිටි මේන්ටේන් කරන්න. ඒක ස්ටෙරිලිටි මේන්ටේන් කිරීමේ ෆන්ඩමෙන්ටල් එකක් තියෙනවා. මූල ධර්මයක් තියෙනවා. ඒක ආරක්ෂා කරගෙන තමයි අපිට ප්‍රායෝගික ක්‍රියාකාරම් වලට යන්න වෙන්නේ. ඒක එක ආකාරයෙන් කරන්න පුළුවන්. ඒක වෙනස්. නමුත් මම කියන්නේ ඒක නිසා අපිට අපි ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරකම් වලදී ඔබලා අපිට අත්දැකීම් අතිශය වැදගත් වෙනවා. දැන් සමහර ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න කොහොමවත් තැනක මේ සටහන් වෙච්ච දේවල් නෙමෙයි. ලිඛිත සාක්ෂි නැහැ. ලිඛිත සටහන් නැහැ. එහෙම නැත්නම් හෙදකම තුල අපි NTS එකේ ඉගෙන ගත්ත සටහනක නැහැ ඒක. හැබැයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී අපිට ඇති වෙන ප්‍රශ්න. මොකද අපි මේ හෙදකම කියන දේ සෞඛ්‍ය තුල තියෙන්නේ. ඒකට ඒකත් දවසින් දවස වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙන ආකාරයට අපේ හෙදකමත් අපිට අවස්ථානුකූලව වෙනස් කරගන්න වෙනවා. හෙදකමේ මූලධර්ම ආරක්ෂා කරගන්නමින් අවස්ථානුකූලව හෙදකම වෙනස් කරගන්න වෙනවා.
උදාහරණයක් ගත්තම අපි මේ සියලු දේ කරන්නේ මහ ජනතාව වෙනුවෙන්. ඒක රෝගී වෙලා ඉන්නේ මහ ජනතාවම තමයි. වෙන කවුරුත් නෙමෙයි. එතකොට මේ අපේම සමාජයේ ඉන්න කොටසක් තමයි අපේ ඇතුළට එන්නේ. එතකොට අපි මේක උපසංස්කෘතියක් විදිහට රෝහල ඇතුලේ ක්‍රියාදාමයේ යනකොට අපිට මේ මානව සම්බන්ධතා අතිශය වැදගත්. මොකද අපේ ක්‍රියාකාරකම් තුලදී අපි නෑ මේ ප්‍රොසීඩියක් කරන්නේ අපේ රාජකාරීමේ ස්වභාවයක් මේ කරන්නේ. ඒක නිසා අපිට අනිත් කිසි දෙයක් වැඩක් නෑ. අපි මේ අපේ රාජකාරී කාල සීමාව තුල වැඩ කරලා අපි මෙතනින් එළියට යනවා කියන සංකල්පය අපිට ඉන්න බෑ. මොකද එතකොට අපි මහ ජනතාවත් එක්ක සමීප නෑ. ඔවුන්ට එයා කරන්නේ නෑ. ඔවුන් තැකීමක් කරන්නේ නෑ. එහෙම බෑ. ඒත් අපිට මේ යන්නේ ඒ සම්බන්ධතාවයත් එක්ක තමයි මේ අපේ ගමන යන්නේ. ඒකට ප්‍රායෝගිකව ඇති වෙන ප්‍රශ්නත් වෙනස්. ඔබ දන්නා වාට් වල වැඩ කරන්න ගියාම විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න වලට අපි උත්තර සෙවීමේදී අපේ අත්දැකීම් අතිශය වැදගත්. ඒතර ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන ආකාරයෙන් නෙමෙයි ඔබ පිළිතුරු දිය යුත්තේ. ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් ප්‍රායෝගිකව ක්‍රියා කරන ආකාරයෙන් නෙමෙයි ඔබ ක්‍රියා කර යුත්තේ. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන ඊට වැඩිය පරිණත විසඳුමක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබේ වෝඩ් රවුන්ඩ් එකේදී නර්ස් කෙනෙකුට ඩ්‍රග් එකක් වෛද්‍යවරයෙක් කොමිට් කරලා නව ඩ්‍රග් එකක් පටන් ගන්නකොට කවදාවත් ඒ ඩ්‍රග් එක වාට්ටුවේ පාවිච්චි කරලා නැති බව ඇයට හැඟී ගියොත් ඇයට තිබෙන දේ තමයි ඔබෙන් ඇවිල්ලා අහන්න. නැත්නම් ඊට වැඩිය සීනියර් කෙනෙක්ගෙන් ඇවිල්ලා අහන්න. මේකට මොකද කරන්නේ මේ ඩ්‍රග් එක අපේ වාට්ටුවේ නැහැ කියලා. හැබැයි ඒ පිළිතුර ඔබෙන් බලාපොරොත්තු වෙන ඔබ තව කෙනෙක්ගෙන් අහයි කියලා. මොකද ග්‍රේඩ් 1 නර්ස් කෙනෙක් ඉතින් ඔබ දැනගෙන හිටියොත් මේක අපේ වාට්ටුවේ නැත්තම් ගෙන්න ගන්න ක්‍රමය. නමුත් ඒක ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා පොත ලියලා ඩ්‍රග් එක කෝඩ් කරලා ගෙන්න ගනී කියන පදනමට අපි යන්නේ නැහැ. මොකද එයාට ඒ තරම් අත්දැකීමක් නැහැ. හැබැයි ඔබෙන් අපි ඊට වැඩිය එහා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒකයි මෙතන තියෙන මේ පිළිතුරු වල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී ඒ පිළිතුරු වල යම් කිසි පරිණතභාවයක් තියෙනවා. පිළිතුරු ප්‍රාථමික විය යුතු නෑ ඔබේ. ඒ නිසා ඔබගේ පිළිතුරු අර අනිත් ලබා දෙන පිළිතුරු වැඩි එහා ගිය පිළිතුරක් විය යුතුයි. ඔබට පුළුවන් විය යුතුයි ලැබෙන ප්‍රශ්නය විශ්ලේෂණාත්මකව විග්‍රහ කරන්න. ඒ ප්‍රශ්නේ පැතිකඩවල කීපයක් දකින්න. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ඔබගේ වාට්ටුවේ වෙන ඔබට රාජකාරීමේ වැඩ කිරීමේදී ඔබට ඇතිවෙන ගැටලු කීපයක් නම් කරන්න කියලා කිව්වොත් ඒක ග්‍රේඩ් 3 නර්ස් කෙනෙක් වර්ගීකරණයට එහා ගිය වර්ගීකරණයක් ඔබෙන් වෙන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට අලුත්පත් වීමක් අරගෙන අවුරුද්දයි 2යි 3යි පරිවාස කාලය තුල ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. එයාට වැඩ වැඩි කියන්න පුළුවන්. එයාට ලැබෙන විශේෂ ප්‍රමාණය වැඩි කියන්න පුළුවන්. දවසක ලැබෙන ඇඩ්මිෂන් සංඛ්‍යාව වැඩි කියන්න පුළුවන්. හරි පවිත්‍රා පිළිබඳ ගැටලු තියෙනවා කියන්න පුළුවන්. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමාජයට අපි කියන දේවල් කරන්නේ නැහැ කියලා බලනවා. ඒ වගේ සරලව යාට කියාගෙන කියන්න යන්න පුළුවන් දේවල් ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිතුර නෙමෙයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුළුවන් වෙන්න ඕන විග්‍රහ කරන්න රාජකාරීමේ වශයෙන් මට ඇති වෙන ගැටලු. රාජකාරී සීමාව කියන්නේ මම ඉන්නකොට ඇති වෙන ගැටලු. ඒ කියන්නේ මගේ ඩියුටි කිරීමේදී මොන වගේ ගැටලුද ඇති වෙන්නේ? පාරිසරිකව මට ඇති වෙන ගැටලු. පරිසරයේ විදිහට දැන් මේ වාට්ටුව සකස් වෙලා තියෙන ආකාරයේ විදිහට වාට්ටුවේ කාණු පද්ධතිය අනුව හරි වැසිකිලි පද්ධතිය අනුව පාරිසරික ඇති වෙන ගැටලු මට ඇති වෙන ගැටලු. හරි ඊට පස්සේ ප්‍රජාව නිසා මට මහජන සම්බන්ධතා නිසා අපිට ඇති වෙන ගැටලු. මොන වගේ විදිහටද මහජන සම්බන්ධතාව පාත් කරගෙන යන්න පුළුවන්ද? ඒක බැරිද? බැරි නම් ඒකට හේතු මොනවාද? ඇයි අපිට තියෙන බාධක? හරි ඒකට ඒ වෙනම පැත්තක. හරි ඊට පස්සේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පරිපාලනයේ පැත්තෙන් ඇති වෙන ගැටලු. පරිපාලනයත් එක්ක සම්බන්ධ වෙන්න මට තියෙන ගැටලු. අන්න ඔබෙන් බලාපොරොත්තු වෙන මේ වගේ දේවල්. ඔබට පුළුවන් වෙනවා අරට වැඩි ටිකක් විග්‍රහ කරන්න. ඉතින් මේකයි මම කියන්නේ මේ ලැබෙන පිළිතුරු ඔබ තේරුම් ගත යුතුයි. මේ එකම ප්‍රශ්නයකට උත්තර දෙන ආකාර වෙනස්. උත්තර එකයි වෙන්න පුළුවන්. උත්තර එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඇම්පිසිලින් ඔයිල් එක මිලිග්‍රෑම් කීයද කියලා අහන්න පුළුවන්. උත්තර එකයි. හැබැයි ඒක ප්‍රශ්න විග්‍රහ ප්‍රශ්නෙට අහලා තියෙන විදිහට උත්තර දෙන විදිය වෙනස්. මම කියන්නේ ඒකට අපි ඒක නිසා හැම වෙලේම බලන්න ප්‍රශ්නයක් ගත්ත ගමන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් විග්‍රහ කරලා එතකොට ඒ කියන්නේ පිළිතුරු ඇගීමක් කරන කෙනාට අවබෝධ වෙන්න ඕනි මේක ග්‍රේඩ් 1 නර්ස් කෙනෙක් දෙන උත්තරයක් මේ තියෙන්නේ කියලා. අපි සමහර ප්‍රශ්න අපි අහනවානේ මේ තුනල විදිහට. හරි අපි වෝඩ් රවුන්ඩ් එකක් ගියාම අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පැත්තෙන් අපි අහනවා මේකට මොකද උනේ? ඇයි මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳුනේ?
ඒකෝට අපිට මේ සරල ප්‍රාථමික උත්තරයක් වෙන්න බෑ. ඒත් අපි අහන්නේ දැන් ඔයා සීනියර් මිස් කෙනෙක් නේ මොකද ඔයා ඒකට කරේ කියලා. ඒක සාධාරණ වූ පිළිතුරක් ඔබෙන් අපිට ලැබෙන්න ඕනේ. ඒකයි ඔබේ අර පරිණතභාවය කියන්නේ මේක මේ උත්තර පත්‍රය ඇගයුම් කරන කෙනාට ඒ උත්තර පත්‍රය ඇගයුම යනකොට තේරෙන්න ඕනි. නෑ මෙයා මේක පටන් ගත්ත ආකාරයෙන්ම තේරෙනවා මෙයාට මේක හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කරන කෙනාට පිළිතුරු අධීක්ෂණය කරන කෙනාට තියෙනවා. මොකද උන් පිළිතුරු බලලා උන්ට තේරෙනවා මේක හැරෙනකොට මෙයාගේ කිසි අවබෝධයකින් නැතුවයි සමහර උත්තර බලනකොට අපි අහලා තියෙන ප්‍රශ්නෙට වැඩිය ඔයවත් හාත්පසින්ම වෙනස් පිළිතුරක් තියෙන. ඉතින් ඒක කියවන එකේ තේරුමකුත් නැහැ කියලා හිතනවා එතකොට. සහ පිළිතුරු දීමේදී පුළුවන් තරම් ෆොයින් ෆෝම්ස් වලට යන්න. ඒ කියන්නේ පිළිතුර කෙටි වෙන්න ඕනි, ඒක සරල වෙන්න ඕනි, හැබැයි අත්‍යවශ්‍ය කරුණු ටික පමණයි ඒකේ තියෙන්න ඕනි. දැන් සමහර අය මොකද කරන්නේ? එක කොටසක් අරගෙන ඒක මහා ලොකු හැල්ලක් විස්තර කරනවා. හැබැයි ඒක විස්තර කරන්න ගිය නිසා ඒකේ අතපොතර ඇනගෙන තියෙනවා. අන්තිමට. ඊට පස්සේ ආපහු විස්තර කරනවා ආයෙ ඒකම තව තැනක ආයෙ ඒතර විස්තර කරනවා. එහෙම අර රචනා ශෛලිය ඉතර වැදගත් වෙන්නේ නැහැ. පොඩේ කියවන කෙනාටත් එපා වෙනවා. සමහර උඩ ලියලා තියෙනවට වැඩිය හාත්පසින් වෙනත් පල්ලෙහාටනේ. අපි දැන් කාර්ය මණ්ඩල සංවර්ධනය කියලා දැන් වලට තියෙනවනේ. කාර්ය මණ්ඩල සංවර්ධනය කියලා මේකක් තියෙනවනේ. මානව සම්පත් සංවර්ධනය ඒව ගැන කතා කරනවා. ඒතකොට එකම කතා කරනවා. සේවස්ත අධ්‍යාපනය කියලා කතා කරලා කාර්ය මණ්ඩල සංවර්ධනය කියලා උඩිත් සේවස්ත අධ්‍යාපනය කතා කරනවා. රචනාවේ යටත් සේවස්ත අධ්‍යාපනය කතා කරනවා. එකම දේ තමයි කතා කරලා තියෙන්නේ. එතකොට විවිධත්වයක් නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට බලන්න දැන් ඔය මාස් පේපර්ස් වගේ දේවල් ගත්තාම ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකේ මේ එකම දේ තිබෙන ඔබට නිශ්චිත මාතෘකා කීපයක් දීලා තියෙනවා. තියෙනවනේ. පොදු දෙදකමනේ පොදු කළමනාකරණය සහ හෙදකම් කළමනාකරණය කියලා මාතෘකා ටිකක් තියෙනවා. ඒක මාතෘකාවල කීපයක් තමයි තියෙන්නේ. ඒවට තමයි ප්‍රශ්න හදන්නේ. නමුත් අපි ඒකට සීමා වෙන්නේ නැහැ හැම ප්‍රශ්නයක්ම. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් වාට්ටුවේ තිබෙන ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතකොට ඒ කළමනාකරණය කියන කොටස අයිති වෙනවා. හරි. කොහොමද මේ හෙදකම් කළමනාකරණය කියන එක. උදාහරණයක් විදිහට ලෙඩෙක් අතින් වැටෙනවා. අද ඔබේ කාර්යභාරය කියලා. ඒවා කළමනාකරණය හෙද සාත්තුව එතන නර්සින් කෑයකුත් තියෙනවානේ. ඒ රෝගියාගේ නර්සින් කෑයක. ඊට පස්සේ ඒ නර්සින් මැනේජ්මන්ට් එක එතන. ඊට පස්සේ මොකද්ද ඔබ කරේ? ඊට පස්සේ මැනේජ්මන්ට් එකෙන් ඒ টොප් ලෙවල් මැනේජ්මන්ට් එකෙන් ලැබෙන ඕඩර් එක මොකද්ද? බලන්න මේ වගේ දේවල් ඔබට බලන්න වෙනවා. මොකද්ද ඒකට ලැබිච්ච පිළිතුර? ඒ පිළිතුරට අනුව මම ක්‍රියා කරන්නේ කොහොමද කියන එකත් ඔබට විශ්ලේෂ ගන්න වෙනවා. ඒ නිසා අර ප්‍රශ්නේ මේකට පමණක් සීමා වෙන්නේ නැහැ. නමුත් මේ කළමනාකරණය කියලා කියපුවාම අපිට අදාළ ක්ෂේත්‍රය, දෙකම කියන ක්ෂේත්‍රය තුල ඕන පැත්තකින් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද එහෙම නිර්මාණය වෙච්ච පාස් පේපර්ස් ඇති. ඉතින් මම හිතන්නේ ඉස්සරහට අපිට මේ පාඩම් මාලාව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට වෙනම දවස් කීපයක් අරගෙන පාස් පේපර්ස් ටිකක් අපි සාකච්ඡා කරනවා නම් අපිට පුළුවන් වෙයි යම්කිසි උත්තර ලිවීමේ දෙයක් හදාගන්න. ඉතින් මම අද පටන් ගන්න නැහැ පාස් පේපර්ස්ම ඩිස්කස් කරන්න. හැබැයි මම මේ පාස් පේපර්ස් වල තියෙන දේවල් බත් එක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ගැලපෙන්න. මොකද හේතුව දැන් දේශනයක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර සුවිශේෂ කොටස් තියෙන්න පුළුවන්. දේශනයක් කරලා ඔබට ඒක අවබෝධයක් ලබා දෙන්න. එහෙම ඒවට දෙන්න පුළුවන්. මොකද මම මෙතනදී ඒක උත්සාහ කරන්නේ නැහැ. මොකද අපිට මේ ගලප ගන්න තියෙන කාල සීමාවත් එක්ක සමහරවල් දේශනයක් කරන්න ගියාම එක තැනකට විතරයි ඒ දේශනේ කොටු වෙන්නේ. ඒකෙන් පිට කතා කිරීමේ සීමාවක් නැති වෙනවා. ඒ නිසා මම ඒකට කොටු වෙන්නේ නැතුව මම පොදුවේ මේ ප්‍රශ්න අහන සහ අසන ඒවා කීපයක් අරගෙන අද පොඩක් කතා කරන්න කියලා තමයි මම උත්සාහ කරන්නේ. ඔබත් එක්ක සාකච්ඡා කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔබට මොන වගේද මාතෘකා මතකද? මොනවද තියෙන්නේ? මොනවද ඔබට ලැබෙන මාතෘකා මේ ඉලා තිබෙනවනේ මේ දැන් grade 1 EBS මතකත් නැතුව ඇති. ඇප්ලිකේෂන් දැම්මේ දැන්. බල කාලයක් නේ. පොදු හෙදකම කියලා තියෙනවා, පොදු කළමනාකරණය කියලා තියෙනවා. නේ? ඒතර පොදු හෙදකමේ තිබෙනවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය ගැන. නේ? ඊට පස්සේ නායකත්ව ගැන නේ වාට්ටු කළමනාකරණය. මම ඒකයි කිව්වා වාට්ටු කළමනාකරණය කියන්නේ වෝඩ් මැනේජ්මන්ට් කියන එක පුළුල් මාතෘකාවක්.
කොහෙන් පටන් ගන්න කොහෙන් ඉරනවද කියලා වෙලා එකක් නැහැ. ඒක තුල හැමදේම තියෙනවා මැනේජ්මන්ට් එකේ. දැන් අපි රෝගී සාත්වක අපි හිතමු රෝගියෙක්ට බෙඩ් බාත් එකක් දෙනවා කියන එක පේෂන්ට් කෙයා එක. හැබැයි ඒකෙම තියෙනවා කළමනාකරණය. ඒ කළමනාකරණය කිරීම. ඒතකොට ඔබ අර ස්ටුඩන්ට් කෙනෙක් බෙඩ් බාත් එකක් දෙනවා කියන එකට වැඩිය එහා ගිය දෙයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. කළමනාකරණයේදී. ඒ කියන්නේ ඔබ වාට්ටුවේ ඉන්න කෙනෙක් නම් අපේ වාට්ටුවේ නිතර බෙඩ් බාත් දෙනවා නම් ඔබ කළමනාකරුවෙක් වශයෙන් මොකද කරන්න ඕනේ මෙතන? ඔබ ඒ වටා පිටව සකසන්න ඕනේ. ඒකට අවශ්‍ය බඩු බාහිර තියෙන්න ඕනේ. ඒක පවත්වාගෙන යන ක්‍රමයක් තියෙන්න ඕනේ. නේ? ඒතකොට ඒ සඳහා ඔබේ ඉන්වෙන්ටරි එකක් අපේ පවත්වාගෙන යන්න ඕනේ. මේවා තමයි කළමනාකරණ දෙන දේවල්. ඒ ලිඛිත සටහන් තියෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඔය මැනේජ්මන්ට් එකේ තියෙන දේවල්. සාත්වික ඒක අපි බලන්නේ නැහැනේ. ස්ටුඩන්ට් කෙනෙක් ආවා ඒ සියලු බඩු ටික ලෑස්ති වෙලා තිබුණා. එයා මොකද කරන්නේ? බඩු ටික අරගෙන ඒක සාතු. අපි බලන්නේ එයාගේ නිපුණත්වය කොච්චරක් තියෙනවද? එයාගේ ටැලන්ට් එක කොච්චරද කියලා. අපි බලන්න. හැබැයි ඔබෙන් බලාපොරොත්තු වෙනවනම් අපි බලන්නේ නැහැ නේ. ඔබෙන් ගිහලා එහෙම දෙයක් ඔබ එක්ස්පර්ට් කෙනෙක් විදියට ඒ වැඩේ කරන්නත් ඕනේ. හැබැයි ඔබ ඒක කළමනාකරණය කරගන්නත් ඕනේ. ඩ්‍රෙසින් එකක් කරනකොට අපි මෙඩිකල් වෝඩ් එකේ ඩ්‍රෙසින් එකක් කරන්න වෙනවා. දැන් අපේ සම්මත තියෙනවා සමහරවිට මෙඩිකල් වෝඩ් එක ඩ්‍රෙසින් එකක් කරන්නේ නැහැ. එහෙම ඒවා නැහැ. ඇයි? මොකද? හේතුව මොකද? ඒ කට්ටියට ඩ්‍රෙසින් දාන්න බැරිද? නෑ ඒවා සම්මත. එහෙම ඒවා නෑ. ඒ නිසා තමයි බහුවේ කාලේ අපේ නර්සින් විදියටම අපි නීට් එක ඉෂු කරේ නෑ. කොයි වාට්ටුවක වුණත් ඩ්‍රෙසින් එකක් આવත් අදාළ වාට්ටුවේ වෙන පේෂන් අදාළ වාට්ටුවේ ඩ්‍රෙසින් එක කරන්න. මේක මැනේජ්මන්ට් එකක්. ප්‍රතිආයක හදාගන්නේ කොහොලගේ වගකීමක්. මැනේජ්මන්ට් එකක් විදියට එතන ඉන්න මැනේජර්ස්ලා දැනගන්න ඕනි. එතන ඉන්න ඉන්චාර්ජ්ලා දැනගන්න ඕනි. ඒකට අවශ්‍ය බාහන ටික කළමනාකරණය කරගන්න. ඒක මැනේජ්මන්ට් එක. නර්ස් කෙනෙක් ඉන්න ඕන නර්ස් කෙනෙකුට ප්‍රසිද්ධියක් කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි හැමෝටම සමහර අවස්ථාවල් නෑ අර ටික කළමනාකරණය කරගන්න. ඒකට කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක්ට ඉන්න ඕන. ඒකට ග්‍රේඩ් 1 කියලා කියන චරිතය තුළ ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. ඒකට ඒකට අවශ්‍ය වටා පිටාව, ඒකට අවශ්‍ය පැකට් එක, ඒකට අවශ්‍ය උපකරණ ටික, ලයිස්තුව, ඒව පවත්වාගෙන යන ටික, ස්ටෙරිලිටි එක, ඒව ටික වාට්ටු හදා ගන්න ඕන. ඒක මැනේජ්මන්ට් එක. ඊළඟ වෙනම තියෙනවා. ඒ නිසා තමයි මම කියුවේ දැන් මේ වාට්ටු කළමනාකරණය කියලා පහම හැම පැත්තක්ම මේකට අදාළ වෙනවා. ඒ නිසා එහෙම නැතුව අපි මේ තියෙන ටොපික්ස් මෙච්චරයි මේක කියලා කිව්වට එහෙම නෑ. මේක පුළුල් මාතෘකා සම්භාරයක් තියෙනවා. ඒ වාට්ටු කළමනාකරණය කියලා ගත්තාම හැමදේම ඕක ඇතුලේ තියෙනවා. ඔබට සමහරවල්ලාට තියා කරන්න ඔබ අපි සමහරවල්ලාට බලාපොරොත්තු වෙන ඔබ ඉන්චාර්ජ් කෙනෙක් විදිහටයි මේ පිළිතුරු දෙන්න කියලා. ග්‍රේඩ් 1 කෙනෙක්. බොහෝ තැන්වල ග්‍රේඩ් 1 නර්ස්ලා කියන්නේ ඉන්චාර්ජ්ලා. නේ? එතන තියෙන ඉන්චාර්ජ්ලා නේ? නැද්ද? නෑ. නෑ. කොයිලා කර ඉන්චාර්ජ් කෙනෙක් වෙලා නැද්ද? සිස්ටම් ඉන්නෝන්ද වාට්ටු ඉන්චාර්ජ් කෙනෙක් වෙන්නේ නෑ. ඔබේ shift එක තුළ ඔබ තමයි ඉන්චාර්ජ්. ඔබ තමයි සිස්ටම් එකේ ඩියුටි සමානට ආවරණය කරන්නේ. වකීම ඉන්න කාටද? අදාළ අවස්ථාවේදී රාජකාරියේදී GST නිලධාරියෙක්. ඔබ තමයි shift එකේ GST නිලධාරියෙක්. නයිට් එක ඔබ තමයි සිස්ටම් එකේ ඩියුටියත් එක්ක කරන්නේ. ඔබ තමයි කළමනාකරණය කරන්නේ වාට්ටුවේ වෙලාවට. අනිත් සියලු දෙනාම ඔබේ කනිෂ්ඨ නිලධාරියෙක්. ඔබට අවරෙනවා සංනිවේදනය කරන්න. ඔබේ හයර් රෑන්ක් එක්ක, කන්සල්ටන්ට් එක්ක, වෛද්‍යවරුත් එක්ක, මේට්‍රන්ලත් එක්ක, සමාජ ඩිරෙක්ටර්ත් එක්ක. හරි. ඒ ඇඩ්මිනිස්ට්‍රේෂන් පොසිෂන් එක ඔබට කළමනාකරණය කරන්න වෙනවා අදිසි අවස්ථාවලදී. ඒක ඔබේ සමකාලීන කණ්ඩායම එක්ක කළමනාකරණය කරන්න වෙනවා. මේ පහළ කොටස් එක්ක කළමනාකරණය කරන්න වෙනවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, පවිත්‍රාංශ, ආරක්ෂකාංශ, ඕසියස්ලා. ඔබට ඒකත් එක්කත් ඒ සංනිවේදනය පවත්වාගෙන යන්න. කළමනාකරණයේ රෝල් එකක් අපි එතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ හැම අවස්ථාවකදී ඔබෙන් බලාපොරොත්තු වෙන පිළිතුර ඔබ ඉන්චාර්ජ් කෙනෙක් විදිහට කොහොමද මේක පිළිතුරු සපයන්නේ කියලා. ඒක අමතක කරන්න එපා. දැන් සමහරවිට අපි ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ පැත්ත අමතක කරලා උත්තර දීලා තියෙනවා. ඒ වන්නස් කෙනකින් අප බලාපොරොත්තු වෙනවා දැන් ක්ලික් ප්‍රශ්න කියලා කියවම සරලව ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇඳට ගැනීම හරි. ඒක අවශ්‍ය අනිකුත් මයි කොන්නලා එතකොට අනිත් කාර්යභාරය ලිඛිත සටහන් පවත්වා ගැනීම ඒවා টොප් ලෙවල් එකට දැනුම් දීම හරි ඒවා කොරස්පොන්ඩන්ස් තියෙනවා ඒවා ලියවීම ඒක බලාපොරොත්තු වෙන්නේ අපි මැනේජ්මන්ට් එක. ඒක සාමාන්‍ය නර්ස් කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඒතර ඒ වගකීම තියෙන යාට.
ඒ නිසා අපි ගන්න පිළිතුරත් අපි උත්සාහ කරන්නේ ඊට සාධාරණයක් වෙයි කියලා ඒ පිළිතුර. ඒ නිසා මම කැමති සාමාන්‍යයෙන් ඔබ දැන් මෙතනදි මේ ගොඩක් වෙලාවට අපිට ඇතිවන ප්‍රශ්න කීපයක් තමයි මේ දැන් මේකෙදි මේ ටීම් වර්ක් කියන concept එක. හරි. දැන් මොකද මේ දැන් මේවා මම මේ ගන්නේ grade 1 කෙනෙක් විදිහට දැන් මූලිකව මේ විභාගයට එනකොට තමයි අපිට සමහරවිට මතක් වෙන්නේ අපි grade 1 ඉන්නේ. අපි වැඩ කරන්න ඕනේ grade 1 මම උත්තර දෙන්න ඕනේ grade 1 කියලා ඒ වෙලාවට තමයි මතක් වෙන්නේ. අනිත් වෙලාවට එහෙම මතකයක් නැහැ. මොකද කවුරු හරි මට ඉහෙලින් ඉන්නවනම් සිස්ටර් කෙනෙක් ඉන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැ මගේ වැඩක් නෙමෙයි කියලා හිතලා අපි සමහරවිට රාජකාරී කරනවා. හැබැයි පිළිතුරු ලියන්න ගියාම මෙහෙම කරන්න බැරි වෙනවා. එතකොට මට grade 1 විදියටම හිතන්න වෙනවා. සමහර අවස්ථාවල grade 1 විදියට හිතන්නේ නැහැ. වැඩක් කරන්න ගියාම grade 1 විදියට හිතිලා නැහැ. එතකොට අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ප්‍රායෝගිකව. ඉතින් මෙතනදී පළවෙනි දේ තමයි ඔබ ලීඩර් කෙනෙක් විදිහට. හරි. ඔබ ලීඩර් කෙනෙක් විදිහට ඔබ කල්පනා කරන්න ඕනේ දැන් මම මේ පිළිතුරු අපේක්ෂා ලියන්න බලාපොරොත්තු වෙන්නේ වාට් ඉන්චාර්ජ් කෙනෙක්. එහෙම අපි බලාපොරොත්තු grade 3 නර්ස් කෙනෙක් විදිහටවත් මේ සාමාන්‍ය නර්ස් කෙනෙක් grade 2 නර්ස් කෙනෙක් විදිහට නේ ඔබ බලාපොරොත්තු වෙන පිළිතුර. ඒකෝට දැන් ඔබ ඉන්චාර්ජ් කෙනෙක් නම් ඔබේ පළවෙනි දේ තමයි ඔබේ ලීඩර්ෂිප් එක ඔබේ ටීම් වර්ක් එක. එතන මේ ඔබට දීලා තියෙන ප්‍රශ්න මේ හදනවා කියන මේකෙම ඔබේ තියෙනවා මම හිතන්නේ මේ කණ්ඩායම් සංකල්පය තියෙනවනේ කියලා තියෙනවද? කණ්ඩායම් සංකල්පය තියෙනවා නායකත්වයේ තියෙනවා. කිව්වද ඒක මේ grade 1 ඔබට තිබෙන ඔපසරිය මොකක්ද කියලා? කියලා දෙනවා නැද්ද? ඒ දැන් ඒ ටික දැනගන්න බෑ පළවෙනි මොනවාගෙන්ද ප්‍රශ්න හැදෙන්නේ කිරිවල කියන්න බලන්න. දැන් එතකොට ඔබට හොයන්න පුළුවන් මේ අඩු ගන්න මේකට අදාළව මම මේ විෂය කරුණු ටික හොයන්න ඕනේ කිරිවල මොනවද තියෙන්නේ කියන්නකෝ. ළඟ ඇදිනේ නේ පොත්පත් එහෙම ඇදිනේ ඔයාලත් නැද්ද? මොනවද තියෙන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න. අධීක්ෂණය හරි. වාට්ටු කළමනා කරන විතරට ඒ ටික එනවා. ඔව් තව මොනවද තියෙන්නේ? ඩෙලිගේෂන්. ඔය පැවරි. ඕනේ නෝගේ. මේ මයික්ස් හැමෝගෙම ඔන් වෙලා මං හිතන්නේ ඒකයි අමාරු. හරි. තව මොනවද තියෙන්නේ? දැන් zoom එක කට්ටිය විතරයි කට්ටිය කියන්නේ. කමියුනිකේෂන්. සංනිවේදනය. ඊට පස්සේ දැන් මේක පොදුවේ ගත්තොත් තියෙනවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය. හරි. ඊට පස්සේ health promotions prevention sector. ඊට පස්සේ team work එකක් කරනවා. ward management. හරි. අධ්‍යාපන විද්‍යා මූලධර්ම. ඊට පස්සේ හෙද පර්යේෂණ. nursing research fundamentals. ඊට පස්සේ ward management. communication, team work. ඊට පස්සේ staff development. ඔය ටික කතා වෙනවා පොදු හෙදකම තුල. ඒතර ඒකට අදාළව බලා ගන්න ඕනේ. ඊට පස්සේ general management. වලට එනවා patient care management. ඊට පස්සේ කාර්ය මණ්ඩලයේ සුපරීක්ෂණය අධීක්ෂණය කියන එක management කියන එක. ඊට පස්සේ leadership. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණය. delegations. ඒතර ඔය ටොපික්ස් හරහා තමයි අත වශයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. ඒතර මේ කියන්නේ මේක ටොපික්ස් ටික දීලා තිබ්බට සමස්ත විදිහට ගත්තාම සමස්තයෙන් මේක ඇතුලේ තිබෙනවා. ඕන දැනකට මේක දාන්න පුළුවන්. ලීඩර්ෂිප් කියපුවම ඕන දැනකට ඕක දාන්න පුළුවන්. හරි. ඒ නිසා සමහර අවස්ථාවල් තියෙනවා මේ ප්‍රශ්නේ පොදු හෙදකම තුලත් සමහරවිට මේ ප්‍රශ්න සාකච්ඡා වෙනවා. පොදු කළමනාකරණය තුලත් මේ ප්‍රශ්නෙම කතා වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම දැන් ගිය සැරේ ප්‍රශ්න පත්‍රයේ ගත්තත් එකම ප්‍රශ්නේ දෙවිදිහකට අහලා තිබ්බා මේ දෙකේම. හරි. තම ප්‍රශ්නෙට එහෙම අහන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මැනේජ්මන්ට් එක තුලත් ඒක කතා කරන්න පුළුවන්. නර්සින් තුලත් ඒක කතා කරන්න පුළුවන්. දැන් ජෙනරල් නර්සින් වලට ලීඩර්ෂිප් එක ඕනේ නේ. ජෙනරල් මැනේජ්මන්ට් වලට ලීඩර්ෂිප් එක ඕනේ. ඒකට මේ ප්‍රශ්නේ දෙපැත්තටම තියෙනවා මේක ඇතුලේ.
ඒ නිසා අර ප්‍රශ්න පත්‍රයෙන් මේක තිබ්බා ඊළඟ එකේ ওই ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා එකක් නෑ. ඒක තුලම අහන්න පුළුවන්. ඒකත් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒතර මම මෙතනදී කතා කරේ මේ කණ්ඩායම් සංකල්පය කියන එක සහ ලීඩර්ෂිප් එක ගැන මම පොඩ්ඩක් නිකන් ටච් කරගෙන යන්නම්. මේක සම්පූර්ණ දේශනයක් විදියට නෙමෙයි. දැන් අපි කියනවා මේ දැන් ඔබේ තිබෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේත් ඒක තමයි. දැන් මේ වාට්ටු තුල දැන් මේක මම මේ කෙලින්ම එම් කරන්නේ නෑ මේ විභාගෙම කියලිවලා. දැන් මම මෙතනදී කතා කරන කරුණු ඔබේ සාමාන්‍ය එද ජීවිතයට අතිශය වැදගත් වෙන කරුණු. ඒකෙනුත් ඔබ යම් කිසි දෙයක් ග්‍රහණය කරගත යුතුයි. මොකද කණ්ඩායම් සංකල්පයක් වාට්ටු තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබ සීනියර්ස්ලා විදිහට ඔබ දැනගෙන ඉන්න ඕනේ පුළුවන් තරම් දුරට මේ ටීම් වර්ක් එක වාට්ටු තුල කාත් එක්කද ටීම් වර්ක් එකක් ඕනේ. කාත් එක්කද? මේ සාකච්ඡාව විදිහට සහෝදර කාර්ය මණ්ඩලයක් එකක්. ඔව් දැන් මේවා ප්‍රශ්න අහන්න පුළුවන් හරිද මම කියන්නේ ඒකයි. ඔව් තව වෛද්‍ය කාර්ය මණ්ඩල. හරි? ඔව්. තව අනිෂ්ඨ කාර්ය මණ්ඩල. ඒ කියන්නේ තමන්ට වැඩි පහළ ශ්‍රේණි වල කොටස් වෙන්න පුළුවන්. අනිෂ්ඨ කාර්ය මණ්ඩල, සනීප ආරක්ෂක සේවකයෝ නේ. එතකොට ආරක්ෂක අංශ ඒ වගේ. ඊට පස්සේ රෝගීන් සමග. රෝගී. රසායනාගාර. ඊටසේ ප්‍රජාව. නේ. බාහිර ප්‍රජාව. ඒතර විසිටර්ස්ලා ඉන්නවා නම් ඒ කට්ටිය වාටුල් නැවතිලා ඉන්නවා. ඒකත් අපේ කොටසක් නේ. ඒව ගන්න. ඊට පස්සේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මේන්ලි. නේ. ඒකට ඒ වගේ පරිපාලන ශාස්ත්‍ර. හරි. තමයි කාර්යාල මණ්ඩලය. අපිට ඕනේ නෝනේ. ඒකට අපිට මේ වාට්ටුවක් මැනේජ් කරගෙන යන්න මේ රෝහලක ඉන්න සියලුම කණ්ඩායම් කැටගරිකලි අපිට අවශ්‍ය වෙනවා. ඒ ඕන නිසා මේ concept එක තියෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම නෑ අපිට කාර්යාලයෙන් එච්චර අපිට වැඩක් නෑ අපි වාට්ටුවේ අපේ වැඩ ටික බලාගෙන හිටියොත් හරි කියලා. හරිද? නෑ. අපේ වෘත්තියට අදාළ අපේ අනිකුත් පහසුකම් අපිට සැපයීම කරන්නේ කොහෙන්ද සිද්ධ වෙන්න ඕනේ? ඒක අන්න ඕනේ විශ්වාසය. දැන් අපි හැම වෙලේම අපි කාර්යාලයට බඩ ගන්න පටන් ගත්තොත් අපේ වැඩක් කරන්නේ නෑනේ. ඒක කාර්යාලයට අපිට කොටසක් තියෙනවා. අපේ ක්ලිනිකලි වැඩ ටික අපි කරන ගමන් නන් ක්ලිනිකලි වර්ක් එක කාර්යාලෙම සිද්ධ වෙනවා. අපේ මාසික වේතන, නිවාඩු, හරි. ඒක පුද්ගලික ලිපිගුණ පවත්වා ගැනීම, අපේ ලිපි ලේඛන වලට අපිට අපි ඉල්ලුම් කරන ඒවාට ලිපි ලේඛන සකස් කරලා දීම, හරි. අපේ ප්‍රොමෝෂන්ස් ගැන මේ ඔක්කොම කාර්යාලය හරහා සිද්ධ වෙනවා. ඒ අන්‍යෝන්‍ය ගනුදෙනුවත් අපිට අවශ්‍යයි. මේ කණ්ඩායම් සංකල්පය ඕනේ. මොකද ඒ ටීම් එකක් කැඩිච්ච එක මොකද වෙන්නේ? ඒවා හානි කරනවා අපේ රෝගී සාත්තුවට. නැත්නම් කතාව ඒකනේ. ඒක නිසා අපිට මේ සියලුම රෝහලක් තුළ ඉන්න කණ්ඩායම් අපිට අවශ්‍ය වෙනවා. අපේ ටීම් වර්ක් එක අරන් යන්න. ඒතර වාට්ටුවකත් එහෙමයි. වාට්ටු පරිපාලනයේදී අපිට වාට්ටු ඉන්න කණ්ඩායම් පමණක් නෙමෙයි. මූලිකව අපිට වාට්ටු ඉන්න කණ්ඩායම් අවශ්‍යයි. හැබැයි අමුතු සියලුම වාට්ටුවත් එක්ක සම්බන්ධ වෙන අනිකුත් සියලුම දැන් වාට්ටු ඇතුලේ නැහැනේ. ECG ටෙක්නීෂියන්ලා වාට්ටු ඇතුලේ නැහැ. X-ray ටෙක්නීෂියන්ලා වාට්ටු ඇතුලේ නැහැ. ෆිසියෝതെරපිස්ට්ලා වාට්ටු ඇතුලේ නැහැ. හැබැයි ඔවුන් වාට්ටුවට අවශ්‍යයි. ඔවුන් වාට්ටුවට ඇවිල්ලා යනවා. විසිටින්. ඒ සියලු කණ්ඩායම් සමග අපේ අන්‍යෝන්‍ය විශ්වාස අවශ්‍යයි. එහෙම තිබ්බොත් තමයි අපේ රෝගී සාත්තුවට අවශ්‍ය පහසුකම් ටික සපයා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ කණ්ඩායම් සංකල්පය කියන එක හඳුන්වන්න කිව්වොත් මොකද්ද? කොහොමද හඳුන්වන්නේ? ඔබට නිර්වචනය කරන්න පුළුවන් වෙන්න බෑ. නිර්වචනය කියන්නේ මේකම තමයි කියලා නිර්වචන නැහැ මෙතන. ගොඩක් ඒවා. ඕන තරම් නිර්වචන තියෙනවා. සාධාරණ වූ කියන්නේ මොකක්ද? කණ්ඩායම් සංකල්පය කියන්නේ. ඔව්. දැන් ඔය ටීම් කියන වචනය ඇතුලේ මොකද තියෙනවා? මොකද ටීම් කියලා කියන්නේ? TEM කියලා නේ කියන්නේ. ඔය ටීම් කියන්නේ. T කියන්නේ together. හරි? E කියන්නේ everyone. A කියන්නේ achieve. O කියන්නේ more. මොනවාද? success. ඔක ඇතුළේම තියෙනවා ඔබට විස්තර කරන්න පුළුවන්. කණ්ඩායම් සංකල්ප කියන්නේ මොකද්ද කියලා. ටීම් කියන්නේ මොකද්ද කියලා. කණ්ඩායමක් කියන්නේ මොකද්ද කියලා. හරි? ඒ අනුව ඔබට මේක විස්තර කිරීමේ මේ පහසුවක් තියෙනවා. දැන් එහෙම අපිට පොඩ්ඩක් අර අපි උඩුවට ගත්තොත් මොකද්ද මේ කියන්නේ කියලා. මොකද ඒක කණ්ඩායම් සංකල්පය කියලා කියන්නේ? ඔව්. සියලු දෙනා එක අරමුණක් වෙනුවෙන්
එකට එකතු වෙලා කටයුතු කිරීමේ සංකල්පයට තමයි කණ්ඩායම් සංකල්පය කියලා කියන්නේ. ඒකට මේ සියලු දෙනා එකට එකතු වෙන්නේ යම්කිසි අරමුණක් සාක්ෂාත් කරගන්න, සක්සස් කරගන්න. ඒකනේ කියන්නේ. කෙනෙක් හිතනවාට වැඩිය එහා ගිය දෙයක් අරමුණු කරගන්න. ටීම් වර්ක් එකක් ඕනේ නේද? මට තනියම කරන්න පුළුවන් ටීම් එකක් ඕනේ නැහැ. නර්සින් කියලා කියන්නේ ටීම් වර්ක් එෆර්ට් එක. අපි පුළුවන් තරම් එතනින් එහාට ගිහිල්ලා වැඩ කරන්න මට කරන්න බෑ තනියම මේ ටික. හැබැයි සියලු දෙනා එකතු වුණොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මට යමක් කළ හැකි. හැබැයි ගොඩකට ඊට එහා දෙයක් කළ හැකි. ඒ අරමුණයි අපේ තියෙන්න ඕනේ. ටීම් වර්ක් concept එක තුළ. එතකොට සක්සස් එක වැඩි. දැන් එතකොට දැන් මේකෙම දැන් අහන්න ඔය එක ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඔබ නිර්වචනය ඉදිරිපත් කරන්න. මොකද නිර්වචනය? හරි. අනිත් පැත්තට අහන්න පුළුවන් කණ්ඩායම් සංකල්පයක් තුලින් ඇති වෙන වාසි. නේද වාසි? කණ්ඩායමක් විදිහට අපි වැඩ කරනවා නම් මොනවාද ටීම් වර්ක් එකක් විදිහට අපි වැඩ කරනකොට අපිට ඇති වෙන වාසි. මම එක කිව්වා දැන් මේවා අපිට අත්දැකීමෙන් තියෙන්නේ. අත්දැකීමෙන් ගන්න පොත්වල ඇති සමහර ළමෝ ඊට වැඩි අපිට අත්දැකීමෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්. අපි කණ්ඩායමක් විදිහට මෙන්න මේ අරමුණු වලට අපි ගිහිලා තියෙනවා. කණ්ඩායමක් විදිහට අපි මේවා ඉලක්ක කරලා තියෙනවා. කණ්ඩායමක් විදිහට මේවා අපි ඵලදායී විදිහට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මෙන්න මේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අපිට අත්දැකීම් තිබෙනවා. ඒතකොට අපි උදාහරණයක් කියන්නේ ඔයා සාමාන්‍ය කීපයක් ගත්තොත් මොකද්ද මේ පිළිතුරු කීපයක් ගත්තොත් කණ්ඩායම් සංකල්පයක නිකන් අපිට තියෙන වාසි කාර්යක්ෂමතාවය වැඩි. කණ්ඩායමක් විදිහට වැඩ කිරීමෙන්. ඉහළ කාර්යක්ෂමතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. හරි. ඒ වගේම ඵලදායීතාවය ඉහළයි. අපි මේ සක්සස් කියන concept එකට ගියොත් සක්සස් කියන්නේ සාක්ෂාත් කර ගැනීම. ඒත් හැමදෙනාම යන්නේ ඒක ටාගට් එක achieve කරන්න යන්නේ. කණ්ඩායමක් ඉන්න පුළුවන්. හැබැයි කණ්ඩායම තුළ සමහර ඒවා achieve කරගන්න බෑ. ඇයි? අපි සාකච්ඡා කරාට සියලු දෙනා මේ අර achieve moment එකට යන්නේ නැහැ. මොකද සමහරුන්ගේ අදහස් නැහැ. එතනට ගියොත් අපිට මෙහෙම දෙයක් වෙනවා අපි ඕකට යන්න ඕනේ නැහැ. එහෙමවත් තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් සංකල්පයේ සමහර තැන් වල වාසි වගේම අවාසි තියෙන තැනුත් තියෙනවා. අපි හරි විදියට ඒක කළමනාකරණය කරගත්තේ නැත්තම්. එතකොට කණ්ඩායමක් විදියට ඉන්නකොට ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව හැබැයි කණ්ඩායම ඒකයි කණ්ඩායමක් කියලා කියන්නේ. එකට ඉන්න කණ්ඩායමක්. හැමෝගෙම අරමුණු එකට ගොනු වෙන තරම්. දැන් එකට සෙල්ලම් කරනකොට මොකද වෙන්නේ? නෝ මම ගහන ස්කෝර් එකේ හැටියට මම ෆීල්ඩින් කරන විදිහට තමයි කණ්ඩායමට ඒකේ දායකත්වය ලැබෙන්නේ. දැන් සමහරව තියෙනවනේ කණ්ඩායම් සංකල්පයක් නැති වෙච්ච තැන ඕනතරම් තියෙනවනේ. තරඟ පාවාදී මරවම එක ගොඩක් ඒවා කියන්නේ ඇයි ඒ? හැබැයි මොකෙම ටාගට් එක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තරගයක් දිනයි කියලා. හැබැයි ඒක ඇතුලේ සමහර දේවල් දෙතුන අපිට තේරෙනවා මේ කණ්ඩායමක් නෙමෙයි ඉඳලා තියෙන්නේ කියලා. කණ්ඩායමක් ඇතුලේ කණ්ඩායමක් ඉඳලා නැහැ. ඇයි? කීප දෙනෙක් අරමුණු වෙනස්. ඒතකොට අර සක්සස් කියන මේකට යන්න බෑ. යන්න බෑ. එහෙම තියෙන්න පුළුවන්. අන්න ඒකට තමයි මැනේජ්මන්ට් එකක් ඕන වෙන්නේ. ඇයි? මැනේජ්මන්ට් එකට තේරෙන්න ඕනි මේ කණ්ඩායම් concept එක ඇතුලේ ප්‍රශ්න තියෙනවා. එමුනා අපි ඒක කතා කරන්න ඕනේ. කතා කරලා විසඳ ගන්න ඕනේ. ඒකට තමයි අර වැඩිපුර achieve එකකට යන්න පුළුවන්. 100%ක් අපි බලාපොරොත්තු හැමදේම ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි අපිට වැඩිපුර තැනකට යන්න පුළුවන්. මම කරනවට වැඩිය වැඩිපුර තැනකට යන්න පුළුවන්. ඒ නිසා අපි අර ඵලදායීතාවයේ වැඩි අපි අර විදිහට ඒක මෙහෙවගෙන ගියොත්. ඒක ටීම් වර්ක් එකකදී ඉහළ කාර්යක්ෂමතාවය පෙන්වන්න කරන්න පුළුවන්. වැඩි ඵලදායීතාවයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. ඵලදායීතාවය වැඩි. ඵලදායීතාවය කියන්නේ මොකක්ද? දැන් මේවා සමහර තැන් වල ආයි කතා වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ පොඩ්ඩක් ආපහු මේ මාතෘකාවටම මේ යොමු වෙන්නේ නැතුව පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිහිල්ලා කතා කරමු. මොකද ඔයාලට දැනුම අවශ්‍යයි. දැන් අපිට අපේ තියෙන අවාසනාව තමයි අපිට තේරෙනවා සමහර ප්‍රශ්න වලට උත්තර බැලීමේදී ඒක ඇතුලේ කරුණු නැහැ. එකම දේ තමයි ආපහු උත්තරේ ලියලා තියෙන්නේ. එයාට කියන්න කරුණු නැහැ. එකක් කියලා දෙනවා නැත්නම් දෙකක් කියලා දෙනවා. ඒක එයා විස්තර කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන එක නෙමෙයි.
කරුණු කීපයක්. සමහර කට්ටිය අහනවා මේකට කරුණු 5ක් දක්වන්න. කරුණු 2ක් කියලා 5ක් විතර එක පෙන්නනවා. ඒකම නැවත නැවත ඉස්සර කරනවා නෑ. ඒකෙන් අපිට තේරෙනවා මෙයාට කරුණු නෑ. ඒ ඔබේ මෙමරි එකේ තියෙන්න ඕනේ ඒවා. එතකොට තමයි අපිට අවශ්‍ය වෙලාවට ඒක ගලාගෙන එන්නේ. ඒ නිසා මේ වටේ තියෙන දේවල් ඔක්කොම එකතු කරගන්න. ඒක ඕනේ. ඒතොර ඒක කොතනද යොදාගන්නේ කියන එක ප්‍රශ්නය නෝ අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ ඔළුවේ කරුණු නැත්තම් ඉවෙල මතක් කර කර ලියන්න නම් අපි යන්නේ අපහසු වෙනවා. අත්දැකීම් කියලා කියන්නේ ඒවනේ. අපි කරුණු එකතු කර ගන්නවා. ඒක මුලයට ගිහිල්ලා තැම්පත් කර ගන්නවා. ඒතොර ඊයේ සිද්ධියක් මේ වගේම දුනා අදත් ඒ සිද්ධියක්ම වෙනවා. ඒතොර අපිට ඊයේ සිද්ධියේ කරුණු තියෙනවා මොලේ. එහෙනම් ඒකේ අපිට වාසි වෙච්ච තැන්, අවාසි වෙච්ච තැන්, අපිට වැරදිච්ච තැන්, හරි ගිය තැන් අපි දැන් දන්නවා. එහෙනම් අද මේ වැරදිච්ච තැන් අඩු කරගෙන තමයි අද වැඩ කරන්න ඕනේ. අදත් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක හෙට අපි නිවැරදි කර ගන්නවා. ඒක. ඒ වැරද්ද ආයි වෙන්නේ නැහැ. දැන් ඒකම ආපහු වෙනවා නම් අපි ඔළුවේ කරුණු නෑ. ඇයි? අපි ඒක ස්ටඩි කරලා නැහැ. ඒක ලියන්න කිසි දෙයක් නෑ අපි ළඟ. ඒක මම කියන්නේ මේ සාකච්ඡාවේදී මේ කරුණු තමයි ඔළුවට ගන්න ඕනේ. ඒතර ඔබට ඕන තරකදී ඒ කරුණ අදාළයි නම් ඒක මෙමරි එකේ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ කරුණු එකතු කර ගැනීම අතිශය වැදගත්. දැන් මම මේ අත්වශයෙන්ම මේක මේ විෂයට නැත්නම් ඒක ටොපික් එකක් අරගෙන කරන්නේ නැතුව කරන්නේ ඒ හේතුව නිසා. නැත්නම් ඒ ටොපික් එක සීම වුණා ඒ ටොපික් එක විතරයි අපි කතා කරන්නේ. ඉතින් එහාට මොකක්වත් නැහැ. ඊට එහා ගිය දෙයක් මේකේ කතා කරන්න පුළුවන්. හොඳයි පළදායිතාවය කියන්නේ මොකක්ද? පළදායිතාවය කියන්නේ අපේ සැපයුම සහ නිමයුම අතර තියෙන අනුපාතයක්. සැපයුමට එහා ගිය නිපයුමක් අපිට දෙන්න පුළුවන් නම් අන්න එතන පළදායිතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්පුට් එක සහ අවුට්පුට් එක අතර තියෙන පළතරයක් වෙනසක්. ඒ කියන්නේ අවුට්පුට් එක ඉන්පුට් එකෙන් බෙදපුවාම අපිට උත්තරේ එන්නේ එකයි නම් එතන පළදායිතාවයක් නැහැ. පිටිකුලියක් මෙහෙන් දාලා පාංගෙඩි දෙකක් මෙහෙන් ගන්නවා කියන එක හැමදාම ඒක කර කර ඉන්නවනම් ඒක නෑ. අපිට පුළුවන් නම් ඒකෙන් තව එහාට යන්න. කියන්නේ අපි ගත කරන කාල සීමාවට අපි පිටිකිලෝ එකකින් මෙච්චරයි තියෙන්නේ. හරි පාංගෙඩි අපි උදාහරණයක් ගමු පිටිකිලෝ එකකින් පාංගෙඩි 50 නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ උඩරිම කාර්යක්ෂමතාවයට 50යි. ටාගට් එක එච්චරයි. හැබැයි අපි නිෂ්පාදනය කරන්නේ 25යි. ඒකට අපි අමාරු 30ක් නිෂ්පාදනය කරනවා 5ක් දෙන්න බෑ වෙනද පොළ දාන්න බෑ. අපි පළදායිතාවයක් තියෙනවා ඒකට. එහෙම නැහැ. ඒතර අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕනේ එහෙම නේද? දැන් අර කිව්වා වගේ. කණ්ඩායම් සංකල්පයෙන් කාර්යක්ෂමතාවය වැඩි කරලා පළදායිතාවය වැඩි කරන්න ඕනේ. ඒකට තමයි උත්තර හොයන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් එකක් දාලා අර පැත්තෙන් එකක් බලාපොරොත්තු වෙනවනම් එතන පළදායිතාවයක් නැහැ. හැබැයි අපි මේ පැත්තෙන් එකක් දාලා අර පැත්තෙන් පහක් අපිට එනවනම් පළදායිතාවය. ඒකට වැඩි වෙන්න ඕනි පළදායිතාවය. මම උදාහරණයක් විදිහට කියන්නේ. ඔබට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි නර්ස්ලා දෙන්නෙක් දාලා වාට් ඉන්ජෙක්ෂන් 50ක් දෙනවා. නර්ස්ලා 4 දෙනෙක් දාලා ඉන්ජෙක්ෂන් 40ක් දෙනවා. පළදායිතාවය වැඩි කොහෙද? ඒ කියන්නේ එතනදී බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දාන ඉන්පුට් එකට අවුට්පුට් එක කොච්චරද අපිට ලැබෙන්නේ? ඒකයි පළදායිතාවය කියලා කියන්නේ. එහෙම නැතුව පළදායිතාවය කියන්නේ සියලු සම්පත් ඔක්කොම දාලා ඉවරලා අපි අපේක්ෂා කරන දේ ලබා ගැනීම නෙමෙයි. සීමිත සම්පත් ප්‍රමාණයක් අපි හඳුනාගෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම. මම එතනයි පළදායිතාවය කියන්නේ. ඒකයි අපි අර අවුට්පුට් එක සහ ඉන්පුට් එක අතර වෙනස කියලා කියන්නේ. ඉන්පුට් එකට වැඩි එහා ගිය දෙයක් ඕනේ. ඒකට අවුට්කම් එක. මොකද අවුට්කම් කියලා කියන්නේ. දැන් ඉන්පුට් එක අපි දන්නවා ඉන්පුට් එක කියන්නේ අපි දාන දේ මැෂින් එකට මොන හරි යොදවන දේ. අවුට්පුට් එක කියන්නේ අපිට දැන් ලැබෙන දේ. අවුට්කම් එක කියන්නේ දැන් රෝගියෙකුට යමක් දුන්නා බෙහෙතක් විද්දා අද ඔක්කොම බැලුවා මේවා කරා හෙට ඔයා වුණ බැස්ස ඔක්කොම සනීපයි ඩිස්චාර්ජ් කරා. ඉන්පුට් එක බෙහෙත් විද්දා අපි කතා කරා හෙට අවුට්පුට් එක ආවා. හෙට මොකද උනේ? ඩිස්චාර්ජ් කරා. අවුට්කම් එක ඊළඟ සැරේ ක්ලිනික් යනකොට කේල් ගෙඩියක් කරේ මොකක් කරේ අන්න අවුට්කම් එකක්. මේ වෙනවනේ නේ සමහර ඒවා.
සමහරවිට කේක් කරන් එනවා නේ. ඇවිල්ලා බලලා යන්න එනවා. ස්තුති කරලා ලියුමක් කියවනවා. සමහරවිට හොඳට බැනලා එවනවා නේ. ගල් මුල් දෙකම නේ අවුට්කම් තමයි එන්නේ පස්සේ එන්නේ. අවුට්කම් එක. ඉතින් හැම වෙලේම අපි කියන්නේ ඉන්පුට් එකෙන් දාන අවුට්පුට් එක සක්සස් කියලා. අවුට්කම් එකෙන් තමයි ඒක බලන්නේ. අවුට්කම් එක ඉවෙල ලැබෙන්නේ නැහැ. දැන් අද රිසර්ච් වල යනවා දවස් 3කට පස්සේ ආයෙ එනවා පේෂන්. ආයෙ අර විදිහටම වෙනවා ඊට වැඩිය බෑඩ් වෙලා. අවුට්කම් එක හොඳයිද? ඒක වන්න එතන තමයි ඵලදායීතාවයේ ප්‍රශ්නයක් එන්නේ. ඵලදායී නෑ ඒ වැඩි. ඒ නිසා ඵලදායීතාවය ඉතාමත් වැදගත් වෙනවා මේ ටීම් වර්ක් එක තුළ ඉහළ ඵලදායීතාවයක් ගන්න පුළුවන්. අපි හරි විදිහට ඒකයි මම කිව්වේ මේ හැමදේම හරි විදිහට යනවනම්. අපි හිතන්නේ එහෙමනේ ටීම් වර්ක් එකක් කියලා කියන්නේ එහෙම. ඒතකොට ටීම් වර්ක් කන්සෙප්ට් එක තුළ කළමනාකරු හරි විදිහට ටීම් එක මෙහෙවනවා නම්. ඊට හරි විදිහට ටීම් එක අරන් යනවා නම්. හැමෝම ඒකට දායකත්වය දෙනවා නම් ඉහළ කාර්යක්ෂමතාවයක් ඒක ඇතුලේ පෙන්වන්න කරන්න පුළුවන්. ඉහළ ඵලදායීතාවයක් පෙන්වන්න කරන්න පුළුවන්. right now කණ්ඩායම් සංකල්පෙද වෙන ඔබට තියෙන වාසිය. අනිත් හොඳ මොටිවේෂන් එකක් එනවා. හරි. අපි කියන එක අභිප්‍රේරණය. ඒක අභිප්‍රේරණයක්. මොටිවේට් වෙනවා කට්ටිය. මම විතරක් නෙමෙයි හැමෝම අපි ඒකට කරනවා. හැමෝමයි මේක කරන්නේ. කට්ටිය උනන්දුවෙන් මේ වැඩේ කරනවා. ටීම් වර්ක් එකක් තුළ. මොටිවේට් වෙනවා. අපි වැඩ පැවරීමක් අපි විධිමත් විදියට සිද්ධ කරන්න පුළුවන් ටීම් වර්ක් එකක් තුළ. ඩෙලිගේෂන් එකක් හොඳ ඩෙලිගේෂන් එකක් දාන්න පුළුවන්. කණ්ඩායමක් ඉන්නවා. ඒක කණ්ඩායමට ගැළපෙන ක්‍රියාදාමය පවරන්න පුළුවන්. හරි වැඩ පැවරීමක්. ඒක සාර්ථක වැඩ පැවරීමක් කරන්න පුළුවන් ටීම් වර්ක් එකක් තුළ. ඒ කණ්ඩායම හිතාගන්න. ඒතර යා සමහරවිට කැමැත්තෙන් බාර ගන්න. රයිට් මම මේක කරන්න. සාර්ථක වැඩ පැවරීමක් කරන්න පුළුවන්. දැන් දෙන්නෙක් තුන් දෙනෙක් නම් ඉන්නේ. ඒක අමුතු වැඩ පැවරීමක් කරන්න බෑ. ඔක්කොම එක්කෙනයි දෙන්නයි තමයි අර සියලු වැඩ කරන්නේ. කණ්ඩායමක් ඉන්නකොට එයාගේ හැකියාව දක්ෂතාවය අනුව අපිට යම් යම් කොටස් පැවරීමක් කරන්න පුළුවන්. සමහර ස්වේච්ඡාවෙන් ඒ කට්ටිය ඒකතරයටපත් වෙනවා. ඒක හොඳ වැඩ පැවරීමක් කරන්න පුළුවන්. හොඳ ඩෙලිගේෂන් එකක් කරන්න පුළුවන් ටීම් වර්ක් එකක්. තව සුවත්තාවය. මනා සුවත්තාවයක් ඇති වෙනවා ටීම් වර්ක් එකක් තුළ. ගැටුම් අවම වෙනවා. කොන්ෆ්ලික්ට් අඩුයි. mistakes අඩුයි. negligence අඩුයි. ටීම් වර්ක් එකක් තුළ. අතපසුවීම් නොසලකිරීමේ භාවයන් අවමයි. දැන් අනිත් පැත්තෙන් ඵලදායීතාවය කියලා කියන්නේ ඒකම තමයි. මොකද? ඒකකේ ඵලදායීතාවය වැඩි වෙනකොට ඔය කොටස් අඩු වෙන්න ඕනේ. මොනවාද අඩු වෙන්න ඕනේ? mistakes අඩු වෙන්න ඕනේ. errors අඩු වෙන්න ඕනේ. negligence අඩු වෙන්න ඕනේ. blames අඩු වෙන්න ඕනේ. complaints අඩු වෙන්න ඕනේ. ඒව අඩු වෙනා productivity එක වැඩි. ඒක මෙහෙමයි කියලා මෙෂර් කරන්න බෑ. මම අපිට අල්ලලා බරක් එහෙම මෙෂර් කරන්න බෑ. හැබැයි ඒ වගේ ලොකු weight එකක් තියෙනවා. ඒක අඩු වෙනකොට. ඒකද එහෙම complaints නැහැ. අපි දන්නවා ඒකට තමයි අර appreciation වැඩි. එන වාට්ටු ලැබෙන ප්‍රශංසා වැඩි. හරි. මොහොතන ජනප්‍රිය වෙනවා. හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා. දැන් ඔය වාසිත් එහෙම හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් ඩෙවලොප් වෙනවා. කණ්ඩායම් සංකල්පයේ. ටීම් වර්ක් එෆෙක්ට් එකකදී කණ්ඩායම් සංකල්පයේදී ඒ කියන්නේ හොඳ ස්කිල් එකක් අපිට ඩෙවලොප් වෙනවා. එතකොට තව කණ්ඩායමක් ඉන්නේ ක්‍රියේටිවිටි වැඩි වෙනවා. ක්‍රියේටිවිටි කියන්නේ එනත ඉනොවේටිව් වැඩි වෙනවා. නිර්මාණශීලී අදහස්, නිර්මාණශීලී ක්‍රියා, නව නිර්මාණ අලුත් අදහස් බිහි වෙනවා. ඒක වාට්ටු ඉදිරි ප්‍රෝග්‍රෑමයට ඒකකේ ගමනට ආයතනයේ ප්‍රගමණයට ඒවා හේතු වෙනවා. ටීම් වර්ක්. විශේෂ වැදගත් ඒක. උදාහරණයක් විදිහට ගන්නකො අපේ දැන් අපිට මෙහෙම හවුවොත් එimhe කණ්ඩායම් සම්ප්‍රදාය තුලින් දැන් මේ එක එක මම මේකේ අනුමාත්‍රිකා හරහා මේ ප්‍රශ්න ගොඩනගනවා. කණ්ඩායම් සංකල්පය තුලින් නිර්මාණශීලී හැකියාව වර්ධනය වෙන බව ඔබ දන්නවා නම් හරි
ඒතර ඒ නිර්මාණශීලී හැකියාව වාට්ටුවේ හෝ ඒකකේ එහෙම නැත්නම් කණ්ඩායමක වර්ධනය සඳහා යොදාගන්නේ කොහොමද කියලා අහන්නත් පුළුවන්. නිර්මාණශීලී අදහස් කොහොමද ඔබ ඒකකට දායක කරගන්නේ? මේ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මේ ටීම් වර්ක් එක ගැන මම අහන්නේ ටීම් වර්ක් එකේ වාසියකින් තව ප්‍රශ්නයක් අහන්න. ඒ නිර්මාණශීලී අදහස් කොහොමද ඔබ ඒකකයේ ප්‍රවර්ධනය සඳහා යොදාගන්නේ? නැත්නම් ආයතන ප්‍රවර්ධනය සඳහා යොදාගන්නේ? මොකද කරන්න පුළුවන්? එකක් තමයි නිර්මාණශීලී අදහස් පෙළගස්සන්න ඕනේ. හැමෝගෙම නිර්මාණශීලී අදහස් ගන්න ඕනේ. හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ යාළගේ අලුත් අදහස් ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරපු අදහස් නැවත කණ්ඩායමගේ සාකච්ඡාවට වාජනය කරන්න. ඇයි? දැන් ඔයාට න අලුත් අයිඩියා එකක් තියෙනවා. ඒතර ඒ අයිඩියා එක අපි දැන් මොකද කරන්නේ? ආපහු කණ්ඩායමට දානවා. දැන් මේ අයිඩියා එක දාන්නේ ඒ අයිඩියා ක්‍රියාත්මක කරනවා නම් කවුද ක්‍රියාත්මක කරන්න ඕනේ? ආයි කණ්ඩායම තමයි මේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔයාලට කොච්චර ඉනෝවේටිව් අයිඩියාස් ආවත් වැඩක් නැහැ නේ. කණ්ඩායම මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. නේ? ආපහු කණ්ඩායම සහාය වෙන නිසා ඒ සියලු අදහස් අන්න අපි දානවා ආයි කණ්ඩායමට. කණ්ඩායම තුල සාකච්ඡා කරලා අපිට පෙළගස්සන්න පුළුවන් කොයි දේවල්ද අපි ප්‍රයොරිටයිස් කරන්නේ. ප්‍රමුඛත්වය දෙන්නේ. අන්න අපි ප්‍රමුඛත්වය දෙනවා. ඒ අලුත් නිර්මාණශීලී අදහස් වල ප්‍රමුඛත්වය දෙනවා. ඊට පස්සේ අපි හැමෝටම වටිනාකමක් දෙනවා. ඒ අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රශංසා කරන වටිනාකමක් දෙනවා. ඒකත් හරි වැදගත්. ඒකේ ප්‍රගමණයට. ඇයි? මොකද අලුත් දෙයක් කියපුවා හොඳ ප්‍රශංසාවක් ලැබෙනවා. ඒ හැමෝම පෙළඹෙනවා යම් යම් අලුත් දේවල් වලට යන්න. අලුත් දෙයක් කරන්න. ප්‍රශංසාවක් ලැබෙනවා. ඒකේ ප්‍රගමණයට හේතු වෙනවා. ඒතර මේ කරුණු අපි කළමනාකරණත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර කළමනාකරණයක් තීරුම් ගන්නවා මෙයාලා ඒකකේ වර්ධනය සඳහා ක්‍රමවේද හදනවා. ඒකකේ ප්‍රගමණයට අතිශය වැදගත්. ඒතර අපි ඒකෙන් පෙන්වුම් කරනවා මේ නව නිර්මාණ තුළින් අපේ වියදම් කළමනාකරණය, අපේ කාල කළමනාකරණය, අපේ ද්‍රව්‍යමය කළමනාකරණය, සම්පත් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය කොච්චර ප්‍රතිඵලදායකද කියලා අපි ඒකෙන් පෙන්වුම් කරනවා. රෝහලට අපි පෙන්වුම් කිරීමක් කරනවා. අතිශය වැදගත්. කොච්චර ප්‍රගමණයට හේතු වෙලා තියෙනවද ඒක? ඒකේ තුල ඇති වෙච්ච නිර්මාණශීලී අදහස්. එතකොට අපි මේ ලබාගත් අලුතෙන් පටන් ගත්ත ක්‍රමවේද පිළිබඳව අපිට කියන්න පුළුවන් අපි නිශ්චිත කාල රාමුවකට යටත්ව අපි නැවත සාකච්ඡා කරනවා, සමාලෝචනයක් කරනවා. සමාලෝචනය කළා ඒක ඉදිරියට තව වර්ධනය කර ගැනීම සාකච්ඡා. මේවා අතිශය වැදගත්. කණ්ඩායම් සංකල්පය වර්ධනය වෙනවා, ඉනෝවේටිව් අදහස් වෙනවා, අලුත් දෙයක් පටන් අරගෙනක් තියෙනවා, නැවුම් සංකල්ප තියෙනවා, ගැටුම් අඩු වෙනවා, හැමෝම එක අරමුණක් කරා යනවා. මොන බලන්නකො නිර්මාණශීලී අදහස් වලින් ලැබිච්ච ඔයාලා ඒකකේ ප්‍රගමණයට ලැබිච්ච වාසි. මේ ක්‍රියාත්මක කරන්න බැරි දේවල් නෙමෙයි. හිතලු නෙමෙයි, සිහින නෙමෙයි. කරන්න පුළුවන්. හැබැයි ටීම් වර්ක් concept එක අත්‍යවශ්‍යමයි. මට කොච්චර හින තිබ්බත් වැඩක් නැහැ නේ. ඒක දකින්න බැරන. අපි හින දකින්න ඕනේ. හින දකින්න එපා කියන්නේ හින දකින්න ඕනේ. හැම කලමනාකරුවෙක්ම හිණයක් දකින්න ඕනේ. හැබැයි ඒක යථාර්ථයක් බවට පත් කර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා. මම කොච්චර හින දැක්කත් වැඩක් නැහැ. මගේ ඒවා යථාර්ථයක් බවට මමත් බලන්න ඕනේ. කොහොමද මගේ ඉන්න කණ්ඩායමත් එක්ක මේක ලේසි පහසු ගමනක් නෙමෙයි. ටීම් වර්ක් concept එකක් කියලා මානව සම්පත් තුල. දැන් අමාරු කළමනා කරන්නේ මොකද්ද? මානව සම්පත් කළමනා කරන්නේ අමාරුම දේ. ඇයි? ඒක HR කියලා වෙනම එකක් ගන්නනේ. නේ? Human Resource Management කියලා වෙනම එකක් ගන්නවා. මිනිස්සුනේ කළමනා කරන්නේ අමාරු බලන්න යනකොට. මිනිස්සුන් උගත් කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නයක් නෑනේ. හරක් ටික කියලා දැම්මොත් උදේ ලස්සනට යනවා. අවසර ආපහු පෙළියට ඇවිල්ලා උඩට යනවා මිනිස්සු. එහෙම නෑ. දැන් මෙතන ඉරුච්ච වාට්ටුට යන්නේ නෑනේ. නෑ මම නෑ මං කියන්නේ ඒක තමයි අපේ සමහර දේවල් තියෙනවා අපිට මේක මේ ඉස්සරහට ගෙනියනකොට අපි හිතන තරම් ලේසි ක්‍රමවේද නෙමෙයි. ලේසි නෑ concept එක. සංකල්ප බිහි වෙනවා. සංකල්ප යථාර්ථයක් බවට පත් කර ගැනීමයි අමාරු.
සංකල්ප බිහි කර ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එතනදි තමයි අපිට ওই ප්‍රශ්නේ එන්නේ. හරි. දැන් මම කිව්වේ නිර්මාණශීලී අදහස් කණ්ඩායම් සංකල්පයක තිබෙන එක දෙයක් තමයි අලුත් ඉනොවේටිව් අයිඩියාස් එනවා. නිර්මාණශීලී අදහස් ඉදිරිපත් වෙනවා. ඒ කණ්ඩායම් සංකල්පයේ තියෙන වාසි. ඒක ඔස්සේ මම මේ තව අනු ප්‍රශ්නයක් ගොඩනගලා ඔයාලට උත්තර දුන්නා. රයිට්. තව මොනවද තියෙන්න පුළුවන්? කන්න දැන් අපි කිව්වා කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය, ගුණාත්මක භාවය. හරි. ඔව්. තව මොනවද? ඒ කියන්නේ අලුත් අදහස් නිර්මාණතාවය, වියදම් අඩුවීම. හරි. අනිත් එක කණ්ඩායම් සංකල්පෙට හොඳ දැනුමක් බෙදා දෙන්න පුළුවන්. ෂෙයා නොලෙජ් ෂෙයාරින් එකක් වෙනවා. මොකද කණ්ඩායම් තුල ඉන්නවා විවිධ අදහස්, විවිධ හැකියාවන්, දක්ෂතාවයන් තියෙන කට්ටිය. ඒක අපේ විෂයට අනුබද්ධ වෙන්න පුළුවන්, විෂයෙන් පරිබාහිර දෙයක් වෙන්න පුළුවන්. ඒ දැනුම ඒ කණ්ඩායම තුළ බෙදා හදාගෙන අරගෙන යන්න පුළුවන්. දැනුම් බෙදා දීමට හොඳ තෝතන්නක් වෙනවා ටීම් වර්ක් concept එක. කණ්ඩායම් සංකල්පයේ තිබෙන වාසි. අනිත් තමයි ඉහළ සහභාගීත්වයක් ඇති වෙනවා. හොඳ සහභාගීත්වයක් ටීම් වර්ක් එකක් තුළ ඇති වෙනවා. හැමෝම මේකට සම්බන්ධ වෙනවානේ ටීම් වර්ක් එකක් නම්. මේ තමයි කණ්ඩායම් සංකල්පය තුළ අපිට තව මේකට ගොඩක් දේවල් දාන්න පුළුවන්. ඕනකට වැඩි කරුණු කතා කරපුවාම එකක් අතොළු වෙලා දෙන්නේ නැහැ. ඔය කණ්ඩායම් සංකල්පය තුළ අපිට ඇති වෙන වාසි. ඒකට ඔය වාසි වලිනුත් මම සමහර ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔය නිර්මාණශීලී දේවල් වගේ දේවල් අහන්න පුළුවන් අපිට. හරි. වියදම් කළමනාකරණය ගැන අහන්න පුළුවන්. දැන් මේ දවස්වල කතා කරන ඉහිල මාතෘකාවක් වියදම් කළමනාකරණය නේ. ඒ වියදම් කළමනාකරණය තුනත් අහන්න පුළුවන්. ඒකකයේ තුළ ඔබ ලීඩර් කෙනෙක් විදියට එහෙම නැත්නම් කණ්ඩායමක නායකයෙක් විදිහට ඔබේ ඒකකයේ වේදන් කළමනාකරණය සඳහා ඔබට ගත හැකි පියවර කීපයක් විස්තර කරන්න. මම ලියන OT කපනවා DSF කපනවා. ඒක මේටන්ලගේ වැඩක් ඒක. ඒක ඔබේ වැඩක් නෙමෙයි. මොකද කරන්නේ? පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් මේවා තමයි මම මේ කියන්නේ මේ අලුතෙන් හිතන්න ඕනේ මේ ප්‍රශ්න. මම ප්‍රශ්න කිව්වොත් ඔය තමයි දාන්නේ. නෑ එහෙම බය වෙන්නවත් මම හදන්නේ. ආ. මොනවාද? වියදම් කළමනාකරණය. ඒතකොට අපිට අන්න ඒකයි මම කියන්නේ දැන් අපිට මැනේජර් කෙනෙක් විදියට අපි grade 1 nurse කෙනෙක් විදියට අපිට දැන් පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ මොනවද මේ වියදම් කළමනාකරණය කියලා වෙන්නේ. ඒතකොට වියදම් කළමනාකරණය තුල ඔබ කොහොමද ඔබේ ඒකකේ පවත්වා ගැනීම සඳහා ගන්නේ? ඒතකොට මේක ඇතුලේ ලීඩර්ෂිප් එක තියෙනවා, බෝඩ් මැනේජ්මන්ට් එක තියෙනවා, ටීම් වර්ක් එක තියෙනවා, ඔක්කොම ඔක ඇතුලේ තියෙනවා. ඒක මේ ප්‍රශ්නේ මේකට අදාළයි කියලා කියන්න බෑ. නර්සිනුත් ඔක ඇතුලේ තියෙනවා. ඒකත් තමයි ඔබ බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඔබේ ඒකකයේ තුල මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය ප්‍රමාණයට මානව සම්පත ඉන්නවද කියන එක. ඒක අවම මානව සම්පතක් තියෙනවා නම් වියදම් කියන එක වැඩි වෙන්න පුළුවන් මානව සම්පතේ ඇති වෙන මූල්‍යමය වියදම. උට ඔබ පුළුවන් නම් බලන්න ඕනේ ඔබේ ඒකකයට අවශ්‍ය අවම මානව සම්පත කියලා. අපිට බෑනේ උපරිම මානව සම්පතක් කරනවා කියලා කියන්නේ. එහෙම බෑ. අපිට එහෙම සම්පත් නැහැ. කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියන්නේ ඉස්සෙල්ලා? මැනේජ්මන්ට් කියලා කියන්නේ. කළමනාකරණය කියන්නේ වැඩිපුර කතා වෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? කළමනාකරණය කියලා මේක මාර්ග දක්වන්න පුළුවන් ගොඩක් මේ විවිධාකාරයි. ඒත් අපිට තිබෙන මේ කියන්නේ අපිට තිබෙන සම්පත් කොහොමද? සම්පත් වල තත්ත්වය. සීමිත සම්පත්. ඒතර මානව අවශ්‍යතා මිනිසුන්ගේ අවශ්‍යතා සීමිතයිද? නෑ අසීමිතයි. මානව අවශ්‍යතා අසීමිතයිනේ. ඒතර දැන් මේ දෙකක් අතරනේ තියෙන්නේ. මානව අවශ්‍යතා අසීමිත ප්‍රමාණයක් තියෙනවා. තිබෙන්නේ සීමිත සම්පත්. කොහොමද මේක මෙව කරන්නේ? යා කරන්නේ මොකෙද? යා කරන්නේ මැනේජ්මන්ට් එකේ. ඒකට සීමිත සම්පත් පවතින සීමිත සම්පත් ඒකකයක් විදිහට ගත්තොත් ඒකකේ පවතින සීමිත සම්පත් අසීමිත මානව අවශ්‍යතාව වෙනුවෙන් සැලසුම් සහගතව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඒ කියන්නේ උපරිම ඵලදායීතාවයක් හා උපරිම ගුණාත්මක භාවයක් ලැබෙන ආකාරයෙන් පවත්වා ගැනීමේ ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ.
කළමනාකරුවෙකුගේ බලාපොරොත්තු වෙන්නේ ඒක. ඔබට තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය. ඔබට තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය අර අසීමිත අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගන්න ඕනි. හැබැයි යොදා ගන්නකොටත් ඒ යොදා ගැනීමත් උපරිම කාර්යක්ෂමතාවයකින් උපරිම ඵලදායීතාවයක යුතුව වැඩ කරන විදිහට තමයි යොදා ගන්න වෙන්නේ. ඒකට ඔබට සැලසුම් කරන්න වෙනවා. නිකම් බෑනේ. ඒකට සැලසුමක් ඕනේ. අන්න ඒකයි කළමනාකරුවෙකුගේ පළවෙනි දේ තමයි ප්ලෑනින්. කළමනාකරු concept එකේ පළවෙනි ප්ලෑනින් කියන්නේ අන්න ඒකයි. මේ කළමනාකරණයේ අර්ථ දැක්වීමක් මම මේ කරේ. සමහර තැන්වල කියනවා කලම. ඒතකොට ඒම යොදව ගන්න නම් කළමනාකරුවෙක් හරි කළමනාකරුවෙක් එයත් වැඩ කරන්න ඕනේ. කළමනාකරුවා මේ පැත්තකටලා ඉන්න කෙනෙක් නෙමෙයි. කළමනාකරුත් මිනිසුන් සමග මිනිසුන් හරහා වැඩ කරගන්න අතර ඔහුත් වැඩ කරන්න ඕනේ. එතන කළමනාකරණය කියලා කියන්නේ. නිසා තමයි ඔකට අර ඉංග්‍රීසි වලින් කියනවා getting things done with the people, by the people, through the people කියලා. يعني මිනිසුන් සමග මිනිසුන් මගින් හා මිනිසුන් ලවා වැඩ කරවා ගැනීම. මේක ආර්ට් එකක් and සයන්ස්. කලාවක් සහ විද්‍යාවක්. ඇයි? විද්‍යාත්මක පදනමක් ඇතුව තමයි වැඩ කරන්න ඕනි. හැබැයි වැඩ කරවා ගැනීම කලාවක්. මිනිසුන්ගේ වැඩ ගැනීම. විද්‍යාත්මක වැඩ ගන්න බෑ මිනිසුන්ගේ. පුළුවන්. එහෙම අමාරු. ඒකයි අර මානව සම්බන්ධතා අවශ්‍ය වෙන්නේ. කලාවකින් වැඩ කරගන්න. ආර්ට් එකක් තියෙනවා. මිනිසුන්ටත් ඒක සතුටක් වෙන්න ඕනේ වැඩ කිරීම. ඒක තමයි කළමනාකරුගේ දක්ෂතාවය. තිබෙන සම්පත් ටික උපරිම ප්‍රතිඵලයක් ලැබෙන විදිහට අසීමිත අවශ්‍යතා කළමනාකරණය කරගනිමින් ඒ අත්‍යවශ්‍ය කොටස් සඳහා ඒ ටික සැලසුම් සාගතව ලබා දීම. කළමනාකරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන කළමනාකරණය කියලා කියන්නේ ඒකයි. ඒක කරගන්න තමයි අර with the people, by the people, through the people. කළමනාකරුවොත් වැඩ කරන්න ඕනේ. අපේ ඔළුවේ තියෙන මොකද්ද? කළමනාකරුව මොකද කරන්නේ? අකුලක් පිට දාගෙන පුටුවට වෙලා කරක් කරගෙන ඉන්න හැම තමයි කළමනාකරුව. කළමනාකරුව වැඩ කරන්න ඕනේ. එතන තමයි අපිට ඵලදායීතාවයේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ටීම් වර්ක් concept එක ගන්න පුළුවන්. ඇයි? ලීඩර් අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරනවා. ලීඩර් මග පෙන්නනවා. මග පෙන්නන ගමන් එයාත් ඒ වැඩේ කියදෙනවා. එයා තමයි ඉස්සරහින් යන්නේ. එයා වක්කීම ගන්නවා. ඒක ටීම් වර්ක් concept එක හැදෙන්නේ. ඒ නිසා මේ මැනේජ්මන්ට් එක අතිශය වැදගත්. මැනේජ්මන්ට් එක කියන්නේ ඔබ හැසිරෙන විදිහ අතිශය වැදගත්. ඔබේ සබෝඩිනේට්ස්ලා ඔබත් සමග ගනුදෙනු කරන ආකාරයට. වාට්ටුවේ මැනේජ්මන්ට් එක ඉතා හොඳ සුවතාවයක් කණ්ඩායමත් එක්ක පවත්වාගෙන යනවා නම් හොඳ වටපිටාවක් හැදෙනවා. වාට්ටුවේ මැනේජ්මන්ට් එක එක්තරා කණ්ඩායමක් සමග පමණයි නම් සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ සම්බන්ධතාව තියාගෙන යයි. නමුත් අපේ ටාගට් ඇචීව් කරන්න වෙන්නේ නැහැ. අර්ථ දැක්වීම සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ලෝකේ අනිත් ප්‍රශ්නෙත් අහන්න පුළුවන්. කණ්ඩායම් සංකල්පය විධිමත් ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්ව විස්තර කරන්න. එහෙමත් අහන්න පුළුවන් ප්‍රශ්නේ. මොකද වෙන්නේ අනිත් පැත්තට? දැන් ඔගේ වාසිය කිව්වනේ. ඕකම අවත් පැත්තට එනවා. මොනවද වාසිය? කාර්යක්ෂමතාවය නැති වෙනවා. අපේ තියෙන ඵලදායීතාවය සහ ගුණාත්මක වාය පිළිබඳ ගැටලු සහගත ප්‍රශ්න ඇති වෙනවා. යම් මට්ටමකට තියෙයි. හැබැයි ගැටලු ඇති වෙනවා. වැඩේ කරලා තියෙනවා. ඒ වැඩේ හරියට කරාද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. නිතර විමර්ශන වලට භාජනය වෙනවා. නිතර විමර්ශන වලට භාජනය වෙනවා. විමර්ශන කියලා කියන්නේ හැම වෙලේම ප්‍රශ්න කිරීම නේ චෝදනා ලැබීම නිරන්තරයෙන් භාජනය වෙනවා. ඒකකේ. ඒක ඒකකේ ප්‍රගමණයට අහිතකර ලෙස බලපානවා. අර මොරාල් එක මොකද්ද? අපි කියන්නේ මේ කට්ටියගේ තිබෙන අර සෝල්සාය වැඩ කිරීමේ හැකියාව කඩන් වැටෙනවා. මොරාල් එක අඩපණ වෙනවා. ඒකට වියදම් සහ ඒ වගේ මිස්ටේක්ස් තා ඉහළ වැඩි වෙනවා. ඒ ගණන් ගන්න නැහැ කවුරුත්. මොම් බලනවා ඒක යා කරයි මම මෙයක් කරයි. නේ? එහෙම අර වැඩ පැහැර හැරීම ඇති වෙනවා. ඊපස්සේ රෝගී සාත්තුව මොකද වෙන්නේ? අතෘප්තිකර
රෝගී සත්කාරයක් වාට්ටුවේ ඡායකපත් වෙන්න පුළුවන්. රෝගී නසතුරුදායකපත් වෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම හානිය. ඒ ඒකකයන් සහ ක්‍රියාකාරකම් ප්‍රජාව තුළ දැන් අපිට ඒකකයකට වර්ධනයක් කර ගැනීම සඳහා කියන්නේ ඒකකයේ තිබෙන ගැටලු සහ අපිට අචීව් කරගන්න පුළුවන් දේවල් වර්ධනය කර ගැනීම සඳහා අපිට උපකාර කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒකකයේ තිබෙන ගැටලු හඳුනාගෙන ඒක ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ඒක ගැටලු විසඳා ගැනීම සඳහා ඔබට යම්කිසි අනුගමනය කරන්න හැකි ක්‍රමවේද තිබෙනවා. අපි ඒවට කියනවා management tools කියලා. නැත්නම් quality tools කියලා. අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් පස්සේ මේ මැනේජ්මන්ට් එක ඇතුලේ අහන්න පුළුවන්. හරි. කියන්නේ ඒව හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන ටූල් එකක්. විස්තර කරන්න කියනවා. ටූල් එක කියන්නේ මෙවලමක් කියන්නේ. දැන් ඔබ හැමෝම දන්න දෙයක් තමයි slot analyzer කියන්නේ. අහලා තියෙනවද? slot analyzer. දැන් මේවා අත් වශයෙන් දැන් මේ කණ්ඩායම් සංකල්පයේ වගේ දේවල් කරනකොට ඕනි මොකද හේතුව අපේ තිබෙන පළවෙනිදී අපි දැනගන්න ඕනේ අපේ ඒකකයේ අපේ වාට්ටුවේ නැත්නම් අපේ ආයතනයේ තිබෙන දුර්වලතා මොනවාද? නේ? අපේ තිබෙන අඩුපාඩු මොනවාද? නොසලකිලිමත් මොනවාද? අපිට තියෙන ශක්තිය මොනවාද? ඒක තමයි මේ ස්ලොට් කියලා කියන්නේ. SWOT. slot analyze. slot analyze එකක් අපිට කරගන්න වෙනවා. මේකත් එක තැනකදී යොදව ගන්න පුළුවන්. මේක දැන් විස්තර කරපුවාම මේ දැන් ඒක අපි කරලා ඉන්නවනම් කණ්ඩායම් සංකල්පය තවත් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ස්ලොට් කියලා කියන්නේ ස්ට්‍රෙන්ත් එක. ස්ට්‍රෙන්ත් කියන්නේ ශක්තිය. අපේ වාට්ටුවේ තියෙන ශක්තිය මොනවද කියලා අඳුර ගන්න. අපේ වාට්ටුවේ තියෙන ශක්තිය මොනවද? ඊට පස්සේ අපි හඳුනනවා W මොනවද? W කියන්නේ weakness. අපේ වාට්ටුවේ තියෙන weakness මොනවද? දුර්වලතා මොනවද? ස්වච්ඡයෙන් අපි කියන විවේචනාත්මකව විස්තර කරනවා. අපේ මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා. අපේ සිස්ටර් එකේ මේ අඩුපාඩු තියෙනවා. අපේ මාස්ටර් එකේ මේ අඩුපාඩු තියෙනවා. අපේ ඉන්චාර්ජ් එකේ මේ අඩුපාඩු තියෙනවා. අපේ නර්ස්ලාගේ මේ අඩුපාඩු තියෙනවා. ඔයන් විවේචනය කරනවා. මේ කට්ටියට එන්න බෑ. මේ කට්ටිය වෙලාවට එන්නේ නැහැ. මෙයාලා කලින් යනවා. මෙයාලා වාට්ටුවේ ඉන්නේ නැහැ. මේ සොයන් විවේචනය කරනවා. ඒතකොට අපි ඒකට උත්තර හොයනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද හේතුව? මේවා අපි කියන්නේ ස්ලොට් එකෙන් කරන්නේ යන්නේ ඒවා. අපි ඉස්සර ඒ ලිස්ට් එක හදනවා. ඊට පස්සේ අපි බලන ඔපචුනිටිස් මොනවාද? අද අපිට තියෙන අවස්ථා. විශ්ද ගන්න තියෙන අවස්ථා මොනවාද? ටී කියන්නේ threats තරජන මොනවාද? අපිට ඉන්න අභියෝග මොනවාද? ඒක විස්තර කරනවා. ඒක අපි ලියන්න පුළුවන්. අන්න විදිහටම හැදිලා හරි අපිට විස්තර කරන්න පුළුවන්. ඔයාලා මේ ටික විස්තර කරන්න නැත්නම් අපි ඔක්කොම එකට විස්තර කරමු කියලා. S අපි හොයනවා. W හොයනවා. O හොයනවා. T හොයනවා. ඒක වාට්ටුවේ තියෙන සැබෑ ස්වරූපයේ එළියට එනවා. උදාහරණයක් විදිහට ගන්නකො අපේ තියෙන ශක්තියක් විදිහට ගන්නකො අපි යමු කවුරු හරි ස්පෙෂල් ට්‍රේනින් තියෙන කෙනෙක් ඉන්නවා අපේ වාට්ටුවේ. හරි. ඒක වාට්ටුවේ තියෙන මොකද්ද? ස්පෙෂල් ට්‍රේනින් තියෙන එහෙම නැත්නම් BSc නර්ස්ලා ඉන්නවා. ශක්තියක් නෙමෙයිද? ස්ට්‍රෙන්ත් එක. දුර්වලතා මොනවාද දුර්වලතා? ඒකම අපි හිතමු මම ගොඩක් ඒවා කියන්නේ නැහැ. ඒ එක දුර්වලතාවය තමයි අපි ඒ අදාළ පුද්ගලයන්ට අදාළ කොටස් ටික පවර්ලා දීලා ඒ දුර්වලතාවය. එයාගෙන් ඒ ටික ගන්න පුළුවන්. හැබැයි එයාට දීලා නැහැ ඒක ක්‍රියාත්මක කරන්න. අපි ස්වයං විවේචනාත්මකව හඳුනා ගන්නවා. දුර්වලතාව. ඒක අපිම හඳුනා ගැනීමක් කරනවා. අපිම විස්තර කරනවා. අපේ දුර්වලතාව තමයි වෙලාවට අපිට වෙන කාර්යමණ්ඩලයක් නැහැ. අපේ ඔක්කොම ප්‍රමාද වෙලා වාට්ටුවට එන්නේ. දුර්වලතාවයක් අපේ. weakness එක. මම ඉන්නේ නැහැ කොයි වෙලාවක මගේ සීට් එකේ නැහැ හැම වෙලේම මම නැහැ. ඒකට මගේ එක දුර්වලතාවයක් ඉතින්. මම නැහැ ඒකකේ. ඒකකේ දුර්වලතාවය. ස්ට්‍රෙන්ත් හඳුනා ගන්නවා, වීක්නස් හඳුනා. ඒතකොට හොයන්න පුළුවන්. දැන් මේකට මොකද්ද තියෙන්නේ? පිළිතුරු තියෙනවා. ඔපචුනිටිස් මොනවාද? අවස්ථා. අද අපිට මේවා විශ්ලේෂ කරන්න තියෙන අවස්ථා.
අපේ ට්‍රේනින් නැත්තම් ට්‍රේනින් කට්ටිය ඉන්නවා පිට. අපිට ඒ අවස්ථාවක්. අපි ඉන්න හොස්පිටල් එකේ ඕන තරම් ට්‍රේනර්ස්ලා. ට්‍රේනින් කරගන්න පුළුවන්. අපේ වාටර් එක ගන්න පුළුවන්. අපිට ගිහිල්ලා ට්‍රේන් වෙන්න තැනක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා අපිට. අපිට ඩියුටි එක ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක තියෙනවා අපිට. PSC කරන්න අවස්ථාවක් තියෙනවා. පොඩ වැරදීමක් කියලා. ඊට පස්සේ ට්‍රෙඩ්ස් අපිට තර්ජන ආයු සමාජයෙන් ඉන්න දේවල් වෙන්න පුළුවන්. මැනේජ්මන්ට් වලින් ඉන්න දේවල් වෙන්න පුළුවන්. පේෂන්ට්ලගෙන් ඉන්න දේවල් වෙන්න පුළුවන්. ඒතකොට ඒව නිසා ප්‍රොඩක්ටිවිටි වෙන දේවල් නිසා අපි ඒකට කියායකට ඩැමේජ් වෙන දේවල් ට්‍රෙඩ්ස්. මේවා අතිශය වැදගත් ඒකකයේ ප්‍රගමනය සඳහා අපි ආ ටූල් භාවිත කරනවා. තව එක ටූල් එකක් තියෙනවා ෆිෂ්බෝන් චාර්ට් එකක් කියලා. අර මාළු කොට සටහන කියලා. මාළු එක ඇඳලා අටු ටික වෙන් කරලා අපි දානවා. අපේ ටාගට් එක මෙතන. ටාගට් එක මෙතන අපි හිතමු ඉන්ෆෙක්ෂන් රේට් එක වැඩි අපි. ඒතර අපේ ටාගට් එක මොකද? ඉන්ෆෙක්ෂන් රේට් එක අපිට 0 කරන්න බෑ. අපි 10ක් දක්වා අඩු කරේ. ඒක අපි. ඔයාලා අපි හිතමු ඔයාලා මේ මාසේ 100කට අපි බෙහෙත් දාලා තිබෙනවා 10ක් ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා. අපි ටාගට් එක ගන්න අපිට එන්නේ මෙච්චර අපි මේක තව 100ට 2ක් දක්වා අඩු කරගන්න. අපි ටාගට් එක. ඊපස්සේ අපි මාළු කසටහන දිගනවා මේ ටාගට් එක ඇචීව් කරගන්න අපි මොනවද කරන්න ඕනේ? අපි අර මාළු කටුවේ ලියනවා. හැමෝම ලියලා හැමෝම තව අණු කටු වල තව ලියනවා. ලියලා අපි බලනවා මොනවද මේ කරගන්නේ. එතකොට මොකද ඒක කරන්නේ? එක ටාගට් එකක් කරගෙන ඒක විශ්ලේෂණය කරනවා. ඒකට එන්න පුළුවන් හැම දෙයක්ම ලියනවා. මොකද මදහස් අරගෙන. තුවාලේ ඒක වෙන්නේ එක හේතුවක් වෙන්න පුළුවන් කනිෂ්ඨකාර මණ්ඩල අඩුකම. ඒක කෙලිම තුවාලේ බලපන්නේ හැබැයි ඒක කොටසක් වෙනවා. ඒවත් අපි ලියනවා. මොකදේම ලියනවා. ලියලා විග්‍රහ කරගෙන යනකොට අපිට තේරෙනවා මෙන්න මෙතනට මේක හැදුවොත් මේක හරියනවා. මේක ඇලට මේක දුන්නොත් මේක හරියනවා. අර ටූල් එකක් හදනවා අපි. ඒකෙන් මොකද කරන්නේ? වෙන ප්‍රශ්නයකට පිළිතුරු කොයි වගේද සකස් විය යුත්තේ කියලා අපි විවිධ මාතෘකා ඔස්සේ විවිධ පැතිකඩ ඔස්සේ හොයන්න පටන් ගන්නවා. මේවා තමයි අපි ඉස්සරහට අරන් යන්න ඕනේ. මේවා අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට අවිල්ලා තියෙන දේවල්. අපි නොකරන දේවල් නෙමෙයි ඔබ කරන දේවල්. ඔබ දෙය තියෙන්නේ මේක කරන දේවල් ගලප ගැනීමක් කරලා නෑ අපි. දැන් අපි කරපු දේවල් අපිට ගලප ගන්න වෙනවා පිළිතුරක් ලියනකොට. මතනින්ම අපිට කරුණු තියෙනවා. දැන් කරුණු ගලප ගැනීමක් කරන්න වෙනවා. දැන් කණ්ඩායම් සංකල්පයේදී ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ කණ්ඩායම් සංකල්පය. දැන් කණ්ඩායම් සංකල්පය විතරක් නෙමෙයි. ගොඩක් තැන්වලදී අපි කියන එකක් තමයි මේ කරන වැඩ සියලු දේම ස්මාර්ට් වෙන්න ඕනි කියලා. ස්මාර්ට් වෙන්න අපි දැන් සාමාන්‍යයෙන් කියනවා හරි ස්මාර්ට් කියලා. SMART. ටීම් වර්ක් එකේදී අපි කියන දේ තමයි ස්මාර්ට්. අපි කරන වැඩවල ස්මාර්ට් එකක් තියෙනවා. මොකද ස්මාර්ට් කියලා කියන්නේ? ඒකේ අදහසක් තියෙනවා. S කියලා කියන්නේ ස්පෙસિෆික් විශේෂ වෙන්න ඕන. ස්පෙસિෆික් විශේෂිත. ඒ වැඩේ ස්පෙસિෆික්. මොකක්ද වෙලා දුනොත් ඒක ඒකට ස්පෙસિෆික්. ඒක විශේෂිත දෙයක් විදිහට අපි සලකනවා. ඒ වැඩේ. ඒක තමයි මේ වැඩේට බරක් වැටෙන්නේ. ඒක විශේෂිත දෙයක්. ඔයාලකට බෙහෙත් දානවා ඒක ස්පෙસિෆික් ඒක විශේෂිත දෙයක්. ඊට පස්සේ SM measurable. measure කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මනින්න පුළුවන් වෙනවා. ඒක මිනුමක් වෙනවා. මුන් දණ්ඩක් වෙනවා. මිනිහ හැකි දෙයක් වෙනවා. කරන වැඩ. කණ්ඩායම් සංකල්පයත් ඒ වගේ තමයි. ඒක මිනුමක් වෙන්න ඕන. මනින්න පුළුවන්. ඉහළ තලයක මේක තියෙන්නේ කියලා. දැන් අපි පේන් එක මනින්නේ. වේදනාව මනිනවනේ පේන් ස්කෝ එකක් කියලා තියෙනවනේ. ඒ ස්කෝ එකේ වේදනාව මනිනවා. වේදනාව කලමනා කරනවා. පේන් එක උඩරිමද අඩුයිද මැදද තුම්පාලක්ද භාගයක්ද නේ? එහෙම අහනවනේ. ඒක measurable. ඒක අපි මේවා measure කරන්න බෑගේ නෑ. එහෙම නෑ. measure කරන්න පුළුවන්. වැඩක් measure කරන්න පුළුවන්.
ප්‍රසන්න දක්වා ගිය දෙයක්ද භාගයට ගිය දෙයක්ද පටන් අරගෙනවත් නැද්ද හරි අපි නැත්තම් බලාපොරොත්තු වෙන ටාගට් එක පල්ලෙහා තියෙන්නේ මිෂරබල් වෙන්න හරි ඊට පස්සේ SMA achieve කියන්නේ achieve කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කණ්ඩායම් සංකල්පයක් යමක් හදනකොට ඒක achieve කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ ටාගට් උත් එහෙම තමයි. කියන්නේ පුද්ගල ටාගට් උත් ඔහොම ස්මාර්ට් වෙන්න ඕනේ. කවුරුහරි මගෙන් ඇහුවොත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා තව මාසෙකින් මම ජනාධිපති වෙනවා කොහොමද කියලා කිව්වොත් මේක. ඊනිය තමයි හැබැයි achieve නෑ. ස්මාර්ට් එකට ගැලපෙන්නේ. ඔයාලගෙන් ඇහුවොත් එහෙම නෑ මගේ ටාගට් එක තව අවුරුදු 3ක ඇතුළේ කොහොමරි කෝඩ් මාස්ටර් කෙනෙක් වෙනවා සිස්ටර් කෙනෙක් වෙනවා කිව්වොත් මේක හරි. ඔබ රෙකෝඩින් එකක් දැන් අපි ටාගට් හදන්න ඕනේ මේ විදිහට. ඒක විරෝධී නේ. දැන් කොහොමද නෑ මම කොහොමරි ගිහිල්ලා කැමති වෙනවා කියලා මේ කියලා කිව්වට ඒක බෑ. achieve නෑ. ටාගට් එක achieve කරන්න පුළුවන් දෙයක් වෙන්න. කණ්ඩායම් සංකල්පය තුලත් අපි ක්‍රියාත්මක කරන ඒවා තුල එහෙම නැත්නම් අපි ලීඩර්ෂිප් එක තුලත් අපි ගන්න දේවල් achieve කරගන්න පුළුවන් දේවල් අපි කතා කරනවා. නැත්නම් ඒක බලදායි වෙන්නේ නැහැ. යථාර්ථවාදී වෙන්නේ. ඒ කියන්නේ පවතින්නේ. සංගරේ ඔයලා තියෙන එකයි. අපි work load එක හදනවා, framework එකක් හදනවා, ඔක්කොම හදනවා. හැබැයි ඒක achieve කරගන්න බෑ. ඇයි? ඒක වගේ නෙමෙයි කතා කරලා තියෙන්නේ. අපි දැන් එකපාරටම අපි හිතනවා වාට්ටුවේ අපි දැන් තියෙනවානේ කාර්ය මණ්ඩල සංවර්ධනය අපි කියනවා අපේ වාට්ටුවේ සුබ සාධක සංගමයක් පිහිටවනවා. කාර්ය මණ්ඩල සංවර්ධනය ඔබ ගන්න ක්‍රියාමාර්ග කීපයක් ලියපුවම එකක් ලියනවා සුබ සාධක සංගමයක්. හරි. කරන්න පුළුවන්. අපේ වාට්ටුවේ පොඩි සුබ සාධකයක් පිහිටවනවා. දැන් කීයට අවශ්‍ය අවස්ථාවල උඩ ද්‍රව්‍යම සහ මූල්‍ය ආධාර ලබා දෙනවා. හරි. ඒක පුළුවන් කරන්න. අවශ්‍ය අවස්ථාවල. දැන් කන හරිදලා නේ. ඊළඟ කෙලින්ම එයාගේ කවුරුව මාවෝ පියාගේ අභාවයකට අපි ලක්ෂයක් ලබා දෙනවා. පොඩ්ඩක් කිව්වා. හැබැයි යෝජනාවේ තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවා. ටාගට් එකට යන්න පුළුවන්ද? සඳරික දින හොඳ නෑ පොඩ්ඩක්. ඒක හොඳලක් කියනවා. ඒක achieve ද? මතකයේ තියෙනවා. මේක achieve කරගන්න පුළුවන් වෙන්න ඕනේ. achieve කරගන්න බැරි නම් අපි ඒව ගැන කතා කරලා වැඩක් නෑ. නිසා හැම වෙලේම ලීඩර් කෙනෙක් ටීම් වර්ක් එක ඉන්න කෙනෙක් අපි හැම වෙලේම කතා කරන්න ඕනේ මේක අපිට achieve කරගන්න පුළුවන්. ඒ මොනොත් තමයි අපි ටාගට් ඉස්සරහට යනවා. ලීඩර්ෂිප් එකත් එහෙම තමයි. මේ හැම දෙයකටම බලපාන දෙයක් තමයි මම මේ කතා කරන්නේ. achieve ඊට පස්සේ SMAR realistic වෙන්න ඕනේ. realistic කියන්නේ ඒක නිකන් යථාර්ථවාදී වෙන්න ඕනේ. අපේ කියන්නේ මොකද්ද? time frame එකක් තියෙනවා. කාල රාමුවක් තියෙනවා. මෙන්න මේ කාලය තුල තමයි මේක සිද්ධ වෙන්නේ. මේ කාලය ඉඳලා මේ කාලය තුල තමයි මේ ටික වළංගු වෙන්නේ. මේ මාසෙත් තමයි අපි මේක කරන්නේ. දැන් නියුට්‍රෝස් ටැග් ගන්නකො. කොච්චර බලුවත් එපා වෙන්නේ නැති. කේන්දර නැගසර බැලුවා ඉවරයි නේ. මධ්‍යම රාත්‍රී බැලුවත් එපා වෙන්නේ නැහැ. එවන්නේ. නිදිමත එන්නේ නැති එකම සටහන කොච්චර කිව්වත් එපා වෙන්නේ නැති රෝස්ට්‍රේ. හදලා ඉවරෙකුත් නැති දෙයක් තමයි ඒක. දැන් ඔය රෝස්ට්‍රේ එකත් ඕක නැද්ද? ඔය රෝස්ට්‍රේ බලන්න ස්මාර්ට් වෙන්න ඕනේ නැද්ද කියලා. ඕකම ගත්තොත් ඔය විදිහට තියනවා නම් ඩියුට්‍රෝස්ට් ස්මාර්ට් කියලා කියන්න පුළුවන්. සමහර තැන් වල ඕන නැහැ achieve කරගන්න බෑ. සමහර ඒවා. මම ඒක කියන්නේ ඉදි කැලලක් හරි සංකේතයක් තිබ්බට ඒක achieve නැහැ. අපි ඒකට යදවන්න ඕනේ ඒක achieve කරගන්න පුළුවන් නම් පමණයි. හරි. අපි ඒකට කියන්නේ නිවාඩුවක් දෙන්න ඕනේ. ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන් නම් පමණයි. නැත්නම් නිවාඩුවෙන් බෑ. හැබැයි අපි ඒකට නිවාඩුවක් දෙන්න බැරි නම් විකල්පයක් හොයාගන්න ක්‍රමයක් ඕනේ. එන එක achieve කරගන්නේ කොහොමද? ඒකත් අපි හොයන්න ඕනේ. විකල්ප තියෙනවා. දැන් නයිට් එකට නර්ස් දෙන්න ඉන්නේ එක නර්ස් කෙනෙක් ආවේ නැහැ කියලා අලුත් ආවේ නැහැ මාත් යනවා කියන මාත් ගියාම හරියනවද? ස්මාර්ට් නෑ. මොකද විකල්පේ? මට මම පුළුවන් ටික කරනවා. එහෙමත් පුළුවන් නේ. නෑ නෑ මට පුළුවන් ටික කොහොම හරි මම කරනවා. හැබැයි ඒකත් හරිද? නෑ ඒක රියලිස්ටික් නෑ.
ඇයි මොකද දෙයක් ආපු වෙලාවකට මේ මම තනි වෙනවා මොකක් කරගන්න බැරි වෙනවා ඒක රියලිස්ටික් නෑ ඒක මොන ප්‍රශ්නයක් විසඳනකොට ඔය ටික ඕනේ වෙනවා විකල්පයක් හොයන්න ඕනේ මම කොහොමද මම කෙනෙක් හොයාගන්නේ කාටද මම කතා කරන්නේ මගේ දෙයක් බැරි නම් මම මොකද කරන්නේ මගේ ළඟ තියෙන විකල්පය මොකද්ද ඒ වෙලාවට අපි කලින් කතා කරලා තියෙනවා අපේ වාට්ටු එහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ කියලා අන්න අපිට ප්‍රශ්නයක් එන තැනක් අපි හොයන්න ඕනේ මොකද එහෙම කරන්නේ කියලා ඔයක සැරේ ප්‍රශ්න පත්‍රයට ආව ප්‍රශ්නයක් මම ඔය කිව්වේ හරි එදියන් දෙදෙනෙක් ඉන්නවා එක්කෙනෙක් ඇබ්සන්ට් අනිත් එක්කෙනා දැනුම් දීමක් කරන යාට එන්න වෙන්නේ නැහැ කියලා ඒක විසිටන ජීඑස්ටි ඉදිරියට විදිහට ඔබ ගන්න ක්‍රියාමාර්ග කොහොමද විස්තර කරන්නේ ඒක ප්‍රශ්නයක් ඔයාලට තමයි පාස් පේපර්ස් තියෙනවා අහුවේ කොහේ පලයි ගන්න ප්‍රශ්න ආපුදා ඕක ඇතුළේ ඔක්කොම තියෙනවනේ ටීම් වර්ක් concept එක ඒවා තියෙනවා මැනේජ්මන්ට් එක තියෙනවා ලීඩර්ෂිප් එක තියෙනවා සංනිවේදනය තියෙනවා මොකද ඔබ කරන්නේ ඔබට විකල්පයක් තියෙන්න බෑ ඒක මම කියවල ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ස්මාර්ට් වෙන්න ඕනේ ප්‍රශ්න right ආරෝ එන අපි විනාඩි 5ක් විතර පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් ගමු දැන් මේ Zoom එකේ ඉන්න කට්ටියගේ ප්‍රශ්න මොන හරි තියෙනවද මේ කෙටි වෙලාවක් දෙන්නම් අමන්ට ප්‍රශ්නයක් තියෙනවා මයික් එකක් ඔන් කරලා අහන්න පුළුවන් සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්න අහනකොට උත්තර අපි ඉන්න කට්ටිය ප්‍රශ්න තියෙනවද මොන හරි මම මේ කතා කරලා දාලා නෙට්වර්ක් නෑ මම කතා කරලා සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න අහන අඩුයි දේශකයා ප්‍රශ්න හදන්න ඕනේ උත්තර දෙන්න ඕනේ දේශනය කරන්න ඕනේ දැන් මෙහෙම දෙකනවා ඔයාලා මාස් පේපර්ස් කරනකොට හැම වෙලේම මේ මාස් පේපර්ස් එකේ තියෙන දේවල් වලට උත්තර හොයන්න එපා. ඒක මොකද? ඒකේ විදිහට ඉන්නේ නැහැ. නේ? ඒකේ පිළිතුරු නෑ. උඩට කමන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ වෙනස් විදිහට හිතන්න. හිතලා බලන්න. එතකොට ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. කොහොමයි? තම දේවල් ටික තමයි මට පිටේ ඔක්කොම කරගෙන. දැන් අද සින් කැප් ලයින් එක දාන්න කියලා කිව්වොත්. කැප් ලයින් එක කොහොමද එකයිනේ? ඒක වෙනස් වෙන්නේ නැහැ. concept එකේදී ගොඩක් කරාට ඔය මේවත් අපි බලාපොරොත්තු වෙනවා මේ boards වල තියෙන ඇතිවන conflict ගොඩක් කරාට ගන්නවා. දැන් එක සැරයක් මට මතකයි චිත්ත ප්‍රශ්නයක් තමයි මේ බෙමන්ද එකක් කිව්වේ ඒ වගේ අන්තිමයි ඩ්‍රග් එකක්. අනිත් අවස්ථාවක් කියලා දුන්නා ඔය වාට්ටුවේ ඩ්‍රග් එක නැහැ. ඒ ඩ්‍රග් එක තමයි අත්‍යවශ්‍ය ඩ්‍රග් එකක්. ඔබේ සාර්ථක සඳහා එවැනි අවස්ථාවක ගන්න ක්‍රියාමාර්ග. මොනවාද? පාම්සි. හරි. වාක්කාරේ පළවෙනි එක තමයි ඉන්ඩෝ එකේ තියනවාද කියලා චෙක් කරන්න. ඊට පස්සේ එන්න ගන්න කොහොමද? කෙනෙක් එකකේ ක්‍රමවේදයක් හරි වෙනවා ගෝවාලේ ක්‍රමවේදයක් තියෙනවා නම් රාත්‍රී දින ඖෂධ ගින්න නැහැ අපේ වලේ ක්‍රමවේදයක් තියෙනවා. මොකද මේක මේ වගේ ප්‍රශ්නයකදී එක එක රෝගවල එක එක විදිහට උත්තර දෙන්නේ. ඇයි?
ඒක කියන්නේ ඔයාලා හදන ක්‍රමවේද වෙනස්. දැන් ඔයාලා grade 1 EB කරනවා වගේම local hospital එකේ peripheral ඉන්න එකත් මේකම කරනවා. යාළුවා සමහරවිට මේ උත්තර දෙන්න බෑ හේතුව මොකද? එයාගේ තියෙන practical experience එක වෙනස්. අපි අපි කෙලින්ම රෝහල් කරලා ගියාම කෙලින්ම රෝහල් පොලිසියට දැනුම් දෙනවා කියපුවාම හැමදාම රෝහල් පොලිසිය දිනවද? නෑ. එයාලා ක්‍රමවේද වෙනස්. වෙනස් වුණාට හැබැයි ඒකට දැනගන්න ඕනේ ඒක නීතිමය ක්‍රියාමාර්ගයට ඒ ක්‍රමය අනුගමනය. ඒතකොට එයාලා කරන්නේ එයාලගේ මැනේජ්මන්ට් කමියුනිකේෂන් සිස්ටම් එක කරා ඉවෙන පොලිස් ස්ථානයේ අනුගමනය කරනවා. ඒක ලියවෙන්නේ. හරි. වඩා අතුරු මේ ක්‍රමවේද වෙනවා. අපි ඒක තමයි. ඒකට අපි කියන්න ඕනේ ආයතනයේ ක්‍රමවේදයක් තිබේ නම් ඒ ක්‍රමවේදය අනුව ඖෂධය ලිඛිතව ගින්නා ගැනීම අද අපි ඕන වෙලාවකට ඩක් ගාලා පොතක් ගෙන්න ගන්න පුළුවන්. ඒක තියෙනවා. ඒ ක්‍රමයට අපිට අපි අභ්‍යන්තර ඖෂධාගාරයේ කියන ඉන්ඩෝ ඩිස්පෙන්සර් එක ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයකින් අපිට විමසන්න වෙනවා. එතකොට සටහන මාර්ගයෙන් තමයි ගෙන ගන්න. ඊට පස්සේ තමන් එක සටහනක් දුන්නට තමන්ගේ එකගේ සටහනක් දාන්න ඕනේ. මොකද ඒක තමයි ගින්නට එක්නෝ පොත් කියන්නේ. ඒක ලෝණු මේ අවශ්‍ය වැඩක්. ඒක අපිට තේරුණා මෙයාලා මේ ගැන දන්නවා. මෙහෙම වැඩක් වෙනවා. කමියුනිකේෂන් එකක් වෙනවා. මේක සංනිවේදනයක් නෙවෙන්නේ. ඒක කාර්යභාරයේ ඉඳලාරියරි ඒක සොයරියක් දැනුවත් කිරීමක් වෙනවා ඊළඟ දවසේ ලිඛිතව. ඔච්චර ගෙන්න ගත්තකො. දැන් අර කිට්ටය තරයි නැති වෙලා තිබ්බොත් ඒකෝල අපි කරන්න ඕනේ පුළුවන් හැකි ඉක්මනින් නැවතී ඖෂධය ගෙන්නලා අදාළ එකකේට ඒ ඖෂධය බාර දීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරනවා. මේ මැනේජ්මන්ට් එක අහන්නේ. කොන් ඩ්‍රග් එක ගැන අහන්නේ. දව් කවුරු හරි යන්න පටන් ගත්තොත් අසාර්ථක ආයරණ ඒවසාරේ කිමත් මේ වැඩක් තියෙනවා. වාසනාවට බෞද්ධයක් දිය වෙන්නේ ඌව තමයි. ඒ ඩ්‍රග් එක ගැන කියලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ එනවා ඩ්‍රග් එක ගැන. දැන් උත්තරය ඇහුවේ ගෙන්න ගන්නේ කොහොමද? දැන් මෙයා කතා කරලා තියෙන්නේ. ඒ මාගේ ලියනකොට මතක නැහැ. දැන් ලියනවා අසාර්ථකතාවොත් පායිට කොට දෙන්න ඕනේ පිටත් දෙන්න ඕනේ. පොත අතලතා. ඒකත් බලනකොට ඉන යන වෙලාව. ඇයි ඒ? දැන් ඩ්‍රග්ස් ගැන ලියනවා. ඒ නිසා හරි කියාපුරි වෙන්න ඕනේ. මේ උත්තර දෙනකොට මොකද? ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකයි වෙන්නේ. වයිගත් අහතු කමයි. වැරදි කියලා තරහ. ප්‍රක් ඇලර්ජික් එකක් වුණාම ඇනෆිලැක්ටික් ෂොක් එකකදී ආර බාර ඉඳලා ඔබ ගන්න තියනවා. දැන් ගොඩක් කට්ටිය දිනනවා මොනවාද? ආයි මම අර කිව්වා ඒක පොසොත් පිළිතුරු කරවලා ඔය ටික දිනනවා වෙන අනිත් ඒවා ලියන්න. ඒක නෙමෙයි බලව ඒකත් ඕනි. ඒකත් එක්ක මැනේජ්මන්ට් එකේ ස්කෝප් එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ මොකද කරන්නේ කියලා. මොකද ඒකේ තියෙන මැනේජ්මන්ට් දැන් ඇලර්ජික් එකක් આવද අපේ හොස්පිටල් එකේ අපි ප්‍රොපෙලියක් සිස්ටම් එකක් තියෙනවා. හරි. notification. ඉතින් ඒ වගේ මාතකල කියන දේ පුළුවන්. Regional registers notification. ඊපස්සේ correspondence documentation feedback බලාපොරොත්තු වෙන්නේ සිද්ධ වෙන්න ඕනේ අර patient ගේ ඇනෆිලැක්ටික් ෂොක් එකට යා එකක් යන ගමන් අර වාර්තා කරන ඒවා ටික දැනුම් දී මේ සියල්ල සිද්ධ වෙන්නත් ඕනේ ඒක මැනේජ්මන්ට් එක අර ටික නර්සින් කියන්නේ මේ ටික ලියනකොට ওই දෙකක්ම ඕනේ
දැන් සමහර ලියනකොට අර නර්සින් ඔබේ මැනේජ්මන්ට් එක විදියට නෑ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබ ක්‍රියාහන්නේ බලාපොරොත්තු වෙන්නේ ඊඑස්එල් දානයක් විදියට ඔබේ කාර්යභාරය විස්තර කරන්න කියලා සමහරව අහන්නේ. එතකොට අර පේෂන්ට් කෙයාර් එකේ ටිකත් එක්ක දැන් සමහරු ලියන්නේ එහෙම නෙමෙයි. අර අපි හිතන් දෙනවා හයිඩ්‍රෝකෝර්ටිසෝන් ටික දෙනවා ඔක්සිජන් චාර්ට් දානවා මොනිටරයක් දානවා එච්චරම. මැනේජ්මන්ට් පාර්ට් එකේ නොටිෆිකේෂන් එකක් ડોකියුමන්ටේෂන් එක ගැන කිසි දෙයක් සටහනක් නැහැ. ඒක අපිට තේරුණා මේ ගැන අවබෝධයක් නැහැ කියලා. ඒකත් උ. right. මම ටික වැඩිපුර අද පොඩ්ඩක් බල කරේ ටීම් වර්ක් එක සහ ලීඩර්ෂිප් එක එක්ක සම්බන්ධව කතා කරන්න. අපිට වෙලා තියෙනවා. දැන් නායකත්වයත් එක්ක කතා කරත් මොකද නායකත්වය කියලා කියන්නේ? ලීඩර්ෂිප් එක කියලා කියන්නේ. දැන් මේ ප්‍රශ්නත් එක්කයි මම කියන්නේ හරි. ඔව්. දැන් උදාහරණයක් විදිහට මේවා මේ අදහස් තියාගන්න. ඒකට තමයි ලේසි. දැන් සාමාන්‍ය ලීඩර්ෂිප් එක කියලා කියන්නේ දැන් අර මේක කතාවට කියනවා ලීඩර් කියලා කියන්නේ චේන්ජ්. චේන්ජ් නම් ලීඩර්ෂිප්. ලීඩර් කෙනෙක් චේන්ජ් වෙනවා. ලීඩර්ෂිප් නම් චේන්ජ් නම් ලීඩර්ෂිප්. හරිද? අපි කියනවා නෑ ලීඩර්ස්ලා වෙනස් වෙන්න බෑ. එහෙම කියනවා. එහෙම නෙමෙයි. වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? අපිටසෝගේ එහෙම නෙමෙයි උදේ එකක් කියන හවුස් එකක් කියන. එහෙම නෙමෙයි. මොකද්ද චේන්ජ් කියලා කියන්නේ? නෝ? අවස්ථානුකූලව පරිවර්තන. අවස්ථානුකූල පරිවර්තන. දැන් මේ දවස්වල පළයන්කම් තියෙන දේශපාලන වේදිකාවේනේ චේන්ජ් වෙන්න ඕනේ. එහෙම නැතුව දැන් ඒක පොසිටිව්ලි ධනාත්මකව අවශ්‍ය විදිහට හැඩගැස්ම. ඒක ඊට කෙනෙක් එහෙම කරන්නේ ඇයි? ඒකකේ යහපත වෙන්නේ පොදු යහපත වෙනුවෙන් තමයි ඒක අවශ්‍ය වෙන්නේ. දැන් මං ඉන්නවා නම් තනි මතයක නෑ මෙතනින් එහාට මේක කරන්නෙම නෑ කියලා නෑ. ඒක එක්තරා අවස්ථාවක හරි. හැබැයි හැම අවස්ථාවක හරියන්නේ නෑ. ක්‍රයිසිස් එකක් ආපු වෙලාවක චේන්ජ් වෙනවා. දැන් අපේ සම්පූර්ණ චේන්ජ් උනේ කොරෝනාවට පස්සේ. වාට් උඩු අඩු කරුණා නේ. එහෙම අපි හිතුවද? යුනිෆෝම් පාව චේන්ජ් වුණා නේ. අන්ත යුනිෆෝම් එක තියනවාද කියලාත් බාර ගන්න නැතුව. ගෙදර යන්නෙත් ඒක, රෙදි හොදන්නෙත් ඒක, එන්නෙත් ඒක, කන්නෙත් ඒක, බයිසිකලේ පොලේ යන්නෙත් ඒක. තාම සමහරව යන්නේ. මතකත් නැහැ මොකක්ද ඇඳුම කියලා. ඇඳුමකුත් නැති ගාන. මේක තමයි ඇත්ත කතාව. දැන් අර ඩිරෙක්ට් නර්සින් මට එක දවසක් කොහෙද මැඩම් මට කවුරු හරි කිව්වා මේක ඒවට යනකොට නර්සින් යුනිෆෝම් එකක් ඇඳලා කොළො පාට එකක් යටට ඇඳලා. අදිසියට අමතක වෙලා ඇවිල්ලා වාට්ටුවට. දුම මොකද්ද කියලාත් මතක නැහැ. ඔව් සේලස මෙහි ඇවිල්ලා එක දවසක් කිව්වා මං යනකොට මේ ඇටෙන්ඩන්ට් කියලා මාත් එක්ක කතා කරා. ඒ වුණාට මට එයා හරියට පුරුදු නර්සින් කෙනෙක් වගේ මම මේ කල්පනා කරා. පස්සේ මට මතක් වුණේ බලන්න මේ මිනිස්සයා හදිසියට කැප් එක දාගෙන නැත්නම් ඔය කළු පාට බෙල්ට් එක දාගෙන. දැන් ටියුබ් ලයිට් එක දැන් තමයි මතක් වෙන්නේ. හයි. හදිසියට අග්ගල කාමරේට ඇවිල්ලා රීජිස් ඇවිල්ලා ගිහපුවම දුවගෙන ආවිල්ලා. අංග සම්පූර්ණ නැහැ හොදලාට කැලලක් කරතියා නැත්නම්. ඒක තමයි සර්විස් කිව්වේ ඒකයි අර. මම කියන්නේ චේන්ජ් වෙන්න ඕනේ. ඒක පොසිටිව් විදියට. අවස්ථානුකූල. අපි ඒ නෑ ඒක වෙනස් කරන්නෙම නෑ කියලා. අපි නර්සින් වල එහෙම එකක් තියෙනවා නේ. මේසෙ පොඩ්ඩක් බෑනේ මේ පැත්තට හරවලා තිබ්බොත් ආයෙ ඇවිල්ලා අර පැත්තටම හරවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීලා වගේ කොහොම එළියට අරලා දැම්මත් ආයෙ අතුරට යන්නමයි. ඒක කාගෙන ගෙම්බොත් එහෙමලු නේ එළියට දැම්මම ආයෙ ගේ පැත්තට හැරලා වැටෙන්නේ. එහෙම බෑ. චේන්ජ්. ලීඩර්ෂිප් නම් චේන්ජ්. ලීඩර් කෙනෙක් කියන්නේ කවුද? මඟ පෙන්වන්නේ. ලීඩර් කෙනෙක් කියලා කියන්නේ මඟ පෙන්වන්නේ. වගකීම ගන්න. මාර්ගය සකස් කරන්නේ. අරමුණු කරා රැගෙන යන්නේ. අවදානම දරන්නේ. ලීඩර් කෙනෙක්.
ලීඩර් කෙනෙක් කෙසේ වෙද්ද ඇහුවොත් ඔය විදිහට උත්තරයක් එන්න ඕනේ. ඉතින් ඒකත් අර විදියට තමයි. කියන්නේ දැන් අපි විදියට ගත්තොත් නම් අපි රෝගී සුභ සිද්ධිය උදෙසා ඒකකයේ සියලු ඛණ්ඩායම් එක්තරා දිශානයකට යොමු කරන චරිතය තමයි නායකයා කියන්නේ. ධනාත්මකව අපේ අරමුණු ඉෂ්ට කරගන්න ඒක ගෙනියන පුද්ගලයා තමයි නායකයා. ඒක නායකයා කෙසේ සකස් වෙයිද කියලා අහුවොත් අර ටික එන්න ඕනේ. එයා අවදානම් දරන්නෙක් වෙන්න ඕනේ. හරි. එයා මුකන් දෙන්නෙක් වෙන්න ඕනේ. ලීඩර් කෙනෙක් කියලා කියන්නේ හොඳ ලිස්න කෙනෙක්. කරුමෙට අපේ ලීඩර්ස්ලා මේ අපි අතුරුව මොකද වෙන්නේ? ඒ කට්ටිය ඉන්නේ. ඔව්. කොහොම කතිකයෝ ඉන්නේ. මුකන් දෙන්න හරි අඩුයි. හොඳ ලිස්න කෙනෙක් වෙන්න ඕනේ. නායකයෙක්. දැන් උදාහරණයක් කියනවා මම කතා කරොත් අනික් කට්ටිය ඉගෙන ගන්න. අනික් කට්ටිය කතා කරොත් මම ඉගෙන ගන්න. ඒක ලීඩර් කෙනෙක් නම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒක ලීඩර් කෙනෙක් ඉගෙන ගත්තොත් නේ එයාට මාර්ගය පේන්නේ. ඒක ලීඩර් ඉගෙන ගන්නේ කාගෙන්ද? අනික් කට්ටියගෙන්. ලීඩර් ඉගෙන ගන්න ඕනේ අනික් කට්ටියගෙන්. මොකද්ද? ඒක තමයි ලීඩර්ට පුළුවන් වෙන්නේ ඒ ෂිප් එක අරගෙන යන්න. ඒක නිසා තමයි එයා අහුම්කම් දෙන්න කියලා කියන්නේ. අහුම්කම් දෙන්නේ නැත්තම් මාර්ගයක් නෑ නේ. යා ගෙනියන්නේ කොහෙටද කියලා දන්නේ නෑනේ. ඉතින් අර කට්ටියගේ අරමුණු වෙනුවෙන් එයා ගමන් කරන්න ඕනේ. දැන් මෙතන ආයෙ කණ්ඩායම් සංකල්පය ආයෙ එනවා. ටීම් වර්ක් අටු ටීම් කියලා එක. together achieve more success කියන එක. ආයෙ එනවා. ඒක නායකයෙක් කියලා කියන්නේ අවදානම් දරන්නෙක් වෙන්න ඕනේ. ඔව්. පොපියුලර් කෙනෙක් වෙන්න ඕනේ. ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ජනප්‍රිය නැත්තම් ඒ කණ්ඩායමේ ඉන්න බෑනේ. නායකයෙක් වෙන්න බෑනේ. අවදානම් දරන්නෙක් වෙන්න ඕනේ. අනිත් තමාට ඒක කර හැකි කියලා විශ්වාසය යාළඟ තියෙන්න ඕන ලීඩර් කෙනෙක්. දැන් මේවා ලීඩර් නායකත්ව ගුණාංග කියලා ඇහුවොත් මේවා දෙන්න පුළුවන් ඔයාලට උත්තර විදියට. නායකයෙක් කෙසේ සකස් වේද කියලා ඇහුවොත් මේ උත්තර දෙන්න පුළුවන්. ඒ යාට පුළුවන් වෙන්න ඕනේ ඒ විශ්වාසයක් යාට තියෙන. තමන් ඇයි මෙහෙම කරන්නේ? මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. අපි කියන්නේ self confidence එක කියලා. ආත්ම විශ්වාසයක්. යාට තියෙන්න ඕනේ. අන්තික එයා ඇයි කියන දේ හැම වෙලේම විමසීමක් වෙන්න ඕනේ. ඇයි මේක මෙහෙම වෙන්නේ කියන එයා විමසිලිමත් වෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි මේක මෙහෙම කරන්න බැරි? ඇයි මේ විදිහට අපි කරන්නේ නැත්තේ? ඒකට තමයි එයාට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. කියන්නේ විචක්ෂණශීලී වෙන්න ඕනේ. එයා හොයන්න ඕනේ ඇයි කියන එක. අන්තික ඩිරෙක්ට් සුපර්විෂන් එකක් තියෙන්න ඕනේ එයාට. ඍජු අධීක්ෂණයක් තියෙන්න ඕනේ නායකයෙක්. ගොඩක් වෙලාවට අපේ කට්ටිය කරන්නේ නැහැ. තව කවුරුහරි කියන දේනේ පිළිගන්නේ. එහෙම බෑ. නායකයෙක් වුණාම ඍජු අධීක්ෂණයක් තියෙනවා. ඩිරෙක්ට් සුපර්විෂන් එකක් තියෙනවා. දූරදර්ශී වෙන්න ඕනේ. මේ අවදානමක් ගන්න ඕනේ. නායකයෙක්. රිස්ක් එක ගන්න ඕනේ යා. නංගලා දුවන්න බෑ. අවස්ථාවට මුණ දෙන්න ඕනේ. අවස්ථානුකූල කියන්නේ ඒක. සිටුේෂන්. එයා නිර්මාණශීලී වෙන්න ඕනේ. නායකත් නිර්මාණශීලී වෙන්න ඕනේ. එයාට එන්න ඕනේ අයිඩියාස්. ඒක පෝෂණය කරගන්න අනිත් කට්ටියන් අදහස් ගන්න ඕනේ. ඒක හරි. ඒකට එයා නිර්මාණශීලී වෙන්න ඕනේ පුළුවන් තරම්. ඉනෝවේටිව් වෙන්න ඕනේ එයා. අන්ත එයාට පුළුවන් වෙන්න ඕනේ කණ්ඩායම සමග වැඩ කරන්න. නායකයෙක් කණ්ඩායම සමග වැඩ කළ යුතුයි. එහෙම නැත්නම් එයා නායකයෙක් වෙන්නේ. එයා පැත්තකට වෙලා ඕඩර්ස් දෙදී හිටියත් නායකයෙක් වෙන්නේ. එයාත් කණ්ඩායමත් එක්ක වැඩ කරනවා. සැලසුම් හැදුවට වැඩ නැහැ. සැලසුමේ එයා තමයි මූලික ඉන්න ඕනේ. ඒ සැලසුමේ අවදානම ගන්න ඕනේ එයා. කණ්ඩායම එකතු වෙලා සැලසුම හදනවා. ලීඩර් එක අවදානම අරගෙන ක්‍රියාත්මක කරනවා. එතකොට ඇති වෙන ප්‍රශ්න වලට එයා ආපහු පිළිතුරු හොයනවා. ආපහු අපි අර ස්ලොට් ඇනලයිස් එකට යනවා. මොනොතනදිත් පුළුවන් ආයෙ ස්ලොට් එකක් කරන්න. ආයෙ අපි බලනවා. අයිය අපිට මේක වැරදුනේ. ආයෙ අපි හදනවා. ආයෙ මොකක් කර ප්‍රශ්න ආයෙ ස්ලොට් ඇනලයිස් එකක් කරලා බලනවා. මේ ස්ලොට් කියන එකට මේ සිංහලෙන් වෙන දෙයක් කියන්නේ. මොකක්ද? අහලා තියෙනවද? මේක දැන් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඉංග්‍රීසි වලින් මේක ලියන්න පුළුවන් ඒ වචන. පිළිතුරු ලියනකොට. ඒක සමහර තැන්වල අහලා තියෙනවා. දැන් ඒකට කියන්නේ සඳුවත විශ්ලේෂණය කියලා. SWOT කියන එක කියන්නේ සඳුවත විශ්ලේෂණය.
මේ වචනේ මතක තියාගන්න. අන්ත තමයි නායකයා හાર્ඩ් වර්කර් කෙනෙක් වෙන්න ඕනේ. හරි හાર્ඩ් වර්කර් කෙනෙක් වෙන්න ඕනේ. එයාට කැපවීම වැඩ කරන්න පුළුවන් වෙන්න සහ ඉන්ඩිපෙන්ඩන්ට්. එයා ස්වාධීන වෙන්න ඕනේ. අපිට මේක තමයි නැත්තේ. ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. ඔව් ඒකත් හරි. බලපෑමක් කරන්න පුළුවන්. ගොඩක් දේවල් මේකට දාන්න පුළුවන්. මම ඔය ප්‍රධානම කරුණු ටිකක් කිව්වා දැන් අනිත් එක පොසිටිව්ලු කියන්නේ ධනාත්මක චින්තන යුක්ත කෙනෙක් වෙන්න ඒව දාන්න පුළුවන්. ඒවා හරි ප්‍රබලයි. ගොඩක් කරලා අපිට තියෙන්නේ ඍණාත්මක වන්නේ පොසිටිව් තින්කින්. නායක ඔව් ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක මම කිව්වේ. ඒ ධනාත්මක චින්තනය තුළ හැම වෙලේම එයා ඒ විවේචනය ගන්නෙ ධනාත්මක විදියට. දැන් කවුරු ඇවිල්ලා මට කියනවා නම් දැන් ඒතකොට නර්ස්ලා ඇවිල්ලා මට කියන්න පුළුවන්, ඩිරෙක්ටර් මට කියන්න පුළුවන්, කන්සල්ටන්ට් කෙනෙක් මට කියන්න පුළුවන්, යූනියන් එකක් ඇවිල්ලා මට කියන්න පුළුවන්. ගොඩක් දේවල් කියන්න පුළුවන්. දැන් ඔක කොහොමනේ මෙහෙම කියලා. ඒතකොට මම ඒක නෙගටිව්ලි ගත්තොත් උඩ අලුත් දෙයක් ඇදෙන්නේ නිර්මාණශීලී වෙන්නේ නැහැ. ඒතකොට මම ඒක ගන්න ඕනේ පොසිටිව්ලි. මේක ප්‍රශ්නයක් තමයි. හැබැයි මේක පොසිටිව් ගත්තොත් ඒකට උත්තරයක් හොයන්න පුළුවන්. නැත්නම් අපි ආයි පඹ ගාලා පැටලෙනවා. ඒක උණ වැඩේක එහෙමනේ. හැම වැඩක්ම එක වෙන්නේ මම ඒ කෙනෙකුගේ චේන්ජ් කියලා ඉවරයි. චේන්ජ් එක. ඊළඟට චේන්ජ් වෙන්න ඕනේ. ඒ අවස්ථාව හැටියට චේන්ජ් වෙන්න වෙනවා. අපි හිතාගෙන හැමදේම අපි එහෙමනේ අපි හරි දේ කියලා කියන්නේ. දැන් හරි දේ නිර්වචනය කරන්න බලන්න. පුළුවන්. What's the right thing? හරි දේ යන උකුමක්ද? හරි දේ කියන්නේ මොකක්ද? මේට්‍රන් කරන දේ හරි දේ. හරිද? වැරදිද? එයා තමයි ඉස්සෙල්ලාම වැරදි. මාස්ටර් කරන දේ හරි. හරිද? නෑ ඒක නම් වැරදි දෙකක් දානවා කට්ටිය. මොකද හරි දේ? මම කරන දේ හරිය. හරිද? පොතේ තියෙන දේ හරි. ඒක හරිද? කොහොමද හරිද කියන්නේ? බහුතරයක් කරන දේ හරි. මොකද හරිද? ඉස්සර ගන්න හරි අමාරුයි. කොහොම හරිද? ඒකයි මම කිව්ව අවස්ථානුකූල හැමදේම. අවස්ථාව හැටියට තමයි හරි දේ තීරණය වෙන්නේ. දැන් ඉදා මේක කරපු දේ එදා කරා කියලා අද හරියනවද? මේ යූනියන් කට්ටිය ඉන්නේ. එදා මෙහෙම කරේ අද ඒක ගැලපෙනවද? එදා තියෙන තත්ත්වයට වැඩිය අද අනිත් පාරිසරික සාධක සමාජ සාධක අද වෙනස්. වෙන්නේ. ඒ නිසා මේ අවස්ථානුකූලව තමයි හරි දේ තීරණය වෙන්නේ. ඒක බහුතර කැමැත්ත වෙන්න පුළුවන්. කාටවත් හානියක් නොවන දෙයක් වෙන්න පුළුවන්. හරි? එකකතාවයට ඇවිල්ලා කරන දෙයක් වෙන්න පුළුවන්. ඒකේ මේ අවස්ථාවට හරිද? ඒක බෞද්ධ කට්ටිය කියපු දෙයක් වෙන්න පුළුවන්. හරි? එහෙම. ඔබේ විස්තර කරන්න තියෙන එකම දේ මම දන්නේ නැටි බුද්ධහම පමණයි. වෙන තරක් නැහැ. හරි දේ විස්තර කරන්න. බලන්න කොහේ හරි දේ කියලා කොහේ තැනක තියෙනවද කියලා what is the right thing කියලා. ඒක තමයි ඒකයි මම කියන්නේ හැමදේම change. change නොවන එකම දේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණයි. මේක යථාර්ථය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අසනුකූල වෙනස් වෙන්න වෙනවා. ඒක ඔළුවේ තියාගත්තම වැඩ කරන්න පහසුයි. ලේසි වැඩ කරන්න. අපි හිතන්න ඕනේ මේ දේ. අපි ඔළුවේ හිතාගෙන යනවනේ මේක මෙහෙම වෙන්න ඕනේ වාට්ටුව මෙහෙම තියෙන්න ඕනේ යනකොට මෙහෙම කියලා එක්කත් බෑඩ් ලෙඩක් ඉඳ බෑ අරේ මේ කියලා යනකොටම පුදු පිට යනකොට පළවෙනි ඇඳේ ඉඳලා ඔක්කොම සචයි. බණිනවා ඇඩ්මිෂන් එක ගත්තේ මොකක්ද දන්නේ මේක. right. මම මේ නිකන් ප්‍රශ්න ටිකක් කියන්න මම මේ සමහරලා මේ ආපු දැන් ඔයාලට මේ වගේ මේ මම
මේ අවිලා පහුගිය පාස් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න කීපයක්. එතකොට මේ ඉස්සරහට කතා කරනකොට මේවා මේ මම කියපු දේවල් එක්ක ගලප ගන්න පුළුවන්. දැන් මම මට උත්තර හොයන්න යන්නේ නැහැ. මම මේ කියන්නේ එතකොට ලේසි මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා කියලා නිකන් තේරුම් ගන්න. දැන් මේ තියෙන එක ප්‍රශ්නයක්. දැන් මෙතන අහන්නේ මම අර ඖෂධ ගැන කිව්වා වගේම මේ තියෙන්නේ. කල්ලිකුත් වීමට ආසන්න ඖෂධ කීපයක් ඔබේ වාට්ටුවේ ඇති බව තහවුරු වූ විට ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ගය විස්තර කරන්න. expired drugs වගේක් කල්ලිකුත් වෙන දින්දයක් ඔබට නිරීක්ෂණය කරලා දෙන වාට්ටුවේ දැන් ඔබ ගන්න ක්‍රියාමාර්ගය විස්තර කරන්න. ඒතර මෙතන ඩ්‍රග් එකේ විස්තරේ ඩ්‍රග් එක එක්ස්පයර්ඩ් වෙන දිනේ මේකයි මේකේ ක්වොලිටි එක මේකයි ඒවද මෙතන අහන්නේ. සමහරවිට මේවා තමයි විස්තර වෙන්නේ. ඇයි? අනිත් ඒවා දන්නේ නැහැ ලියන්න. එහෙමයක් කරලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි අර ඩ්‍රග් මොකක් හරි දැන් ලියන්න ඕන නිසා මේ ඩ්‍රග් එක ගැන ලියනවා. ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. මැනේජ්මන්ට් එක. ඔබේ නොටිෆිකේෂන් කොහොමද යන්නේ? කොරස්පොන්ඩ් කොහෙටද යන්නේ? හරි කොච්චර කාලයකට කලින්ද අපි මේවා කියනවාද? මේවා දැනුම් දෙන්නේ කාටද? හරි. ඒකට මේ වගේ ඖෂධ නම් හැමතැනම තියෙන අපි ඒකට මොකද කරන්නේ? කොච්චරක් අපේ තියෙනවද කියලා ස්ටොක් එක අපි බලනවාද? ඒතර අපේ දැනට භාවිතය ගැන අපි අවධානයක් ගන්න අවබෝධයක් ගන්නවද? දැන් අපි එකක යනවා දවසකට ඇමොක්සිලින් කැප්සූල් අපි තන 20ක් යනවා කියලා. හරි. 100ක් තියෙනවා. දැන්ටත් යනවා දවසකට 20 ගාණ යනවා. 100යි තියෙන්නේ. තව සතියකින් එක්ස්පයර්ඩ් වෙනවා. උඩ පනින්න ඕනද? ඕනේ නැහැ. මම කියන්නේ. ඒක මැනේජ්මන්ට් එකේ. අවබෝධයක් ගන්න ඕනේ. ඒතර මෙතන අපි බලන්න ඕනේ ඒකයි මේ දැන් ඒවා අපි හිතන්න ඕන දේවල්. දැන් අපි හිතන්නේ එක්ස්පයර්ඩ් ඩ්‍රග්ස් තිබ්බා දැන් අපි මොකද කරන්නේ ටක් ගන්නකොට අර හිට දැනුම් දීමක් කරන ඕන අපේ ලබන සතියේ මේ ඩ්‍රග්ස් එක්ස්පයර්ඩ් වෙනවා. හැබැයි ලබන සතියේ තව දවස් දෙකකින් ඒ ටික පාර්ටි ඉවර වෙනවා. දැන් උඩ පනින්න ඕනද? නෑ අපි ඒක හිතුවේ නෑ. ඒව තමයි හිතන්න ඕනේ. මැනේජ්මන්ට් එකක් විදියට. ඒවයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක නිකාම ඩක් ගාලා කියන එක නෙමෙයි. අපි මැනේජ්මන්ට් එක විදියට අපි තක්සේරුවක් ගන්න ඕනේ. අපේ මේක දැන්ට භාවිතා වෙනවා. ඒ අදාළ කාල සීමාවට කලින් මේක අපිට ඉවර කරගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි මේ පිළිබඳ අපේ විශේෂ වෛද්‍යවරුන්ට වෛද්‍ය කාර්යමණ්ඩලය දැනුවත් කරාද? ඇයි? කියන්න පුළුවන් මෙන්න මෙහෙම ඩ්‍රග්ස් වර්ගයක් තියෙනවා අපි ගෙන්නපු. මේවා කලින් පාවිච්චි වුණා. දැන්ට මේ ඩ්‍රග්ස් ටික තියෙනවා. මේ දැන්ට පාවිච්චි වෙන්නේ. ඒතකොට එයා කියන්න පුළුවන් රයිට් මේ ඩ්‍රග්ස් ටික අපි දෙමු. මේක ලේසිනේ අපිට දෙන්න. අනිත් ඩ්‍රග් එක නැතුව. ඒක තීරණය කිරීම කවුද වක්කීම? ශරණ වෛද්‍යවරයා සහ වෛද්‍ය කාර්යමණ්ඩලය. ඒතකොට අපිට පුළුවන් මේ ඩ්‍රග්ස් ටික ඉවර කරන්න. මේක තමයි මැනේජ්මන්ට් එක. දැන් හෙට එක්ස්පයර්ඩ් වෙනකම් බලාගෙන ඉඳලා අද කියන ඔන්න හෙට එක්ස්පයර්ඩ් කියලා. ඒක නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. නම් මේ තියෙන තව ඒ වගේ ප්‍රශ්නයක් දැන් මම මේ කතා කරන්නේ මේ සංනිවේදනයක් ගැන පොඩ්ඩක් ගැන. ඒක පළදායි සංනිවේදනය තුළින් හෙද වෘත්තියට ලැබෙන වාසි මොනවද? මේ තිබ්බ ප්‍රශ්න වල කොටස් මම මේ කියන්නේ. හරි. ඔයාලට මේ පොඩක් අවබෝධයක් ගන්න. ඒක ඊළඟ අපි සැරේ කතා කරනකොට මේහා සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒක දැන් මම විශේෂයෙන් ඔය සංනිවේදනයට ටච් කරා. මේ සංනිවේදනය කියන එක හැම මාතෘකාවකට පොදුයි. ඒක සංනිවේදනය කියන එක මතක තියාගන්න මේ සංනිවේදනය කියලා කියන්නේ මේ කියන එක විතරක් නෙමෙයි. දැන් අපිට හිතනවානේ වාචිකව කියන එක දුරකථනයෙන් කියන එක ඒක නෙමෙයි මොනවා සංනිවේදනය කියලා කියන්නේ. සංනිවේදනය කියන්නේ ලිඛිතකරණයේ සංනිවේදනය. නේ? ඒ කියන්නේ සටහන් පවත්වා ගැනීම සංනිවේදනය. report writing මොකක් හරි ඒ වගේ දෙයක් ડોකියුමන්ට් එකක් තියෙනවනේ ඒක සංනිවේදනය. හරි? correspondent කියන්නේ සංනිවේදනය. ටෙලිෆෝන් කෝල් එකක් කියන්නේ සංනිවේදනය. ඕඩර් එකක් කියන්නේ සංනිවේදනය. ඩ්‍රග්ස් ඕඩර් කරනවා. කමියුනිකේෂන් නේ. දැන් මම කතා කරලා කියන්නේ නැහැ නේ මේ ඉන්ඩෝකට මේ ඩ්‍රග් මේක වෙනවා කියලා එනවද? නේ? සංනිවේදනය කරන්නේ. ඒක සංනිවේදනයේ ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් මොනවාද? වාචික සහ අවාචික. verbal සහ non verbal communication. මේ දෙකම අපිට ඕන වෙන හිතියන් විදියට. ඒක ඔබ තේරුම් ගන්න ඕන දැන් බහුතරයක් අපි කරන්නේ මොනවද? වාචික සංනිවේදන වලට අවාචික සංනිවේදන. ડોකියුමන්ට් කරන්නේ මොකද්ද? අවාචික සංනිවේදන. බුක්ලට් එකක් ගහනවා අවාචික සංනිවේදන. ලීෆ්ලට් එකක් දෙනවා නම් අවාචික සංනිවේදනය. පත්‍රයක් දෙනවා නම් අවාචික සංනිවේදනය. හරි? ටිකට් එක මොනවා ලියනවා නම් අවාචික සංනිවේදන. ඕඩර් එකක් අවාචික සංනිවේදන. කොරස්පොන්ඩන්ට් ලියනවා නම් අවාචික සංනිවේදන. ඉන්සිඩන්ට් රෙජිස්ටර් ලියනවා අවාචික සංනිවේදන. හරි? ඉන්ජරි ෆෝම් එකක් පුරවනවා අවාචික සංනිවේදන.
ඔබ්සර්වර් chart එක අවාචික සංවේදනය නැද්ද? ඔව්. කොච්චර අපි කරනවද? ඒතර අපිට වාචිකට වැඩි අපි පාවිච්චි කරන්නේ අවාචික සංවේදනය. ඒතර මේක පළදායි වෙන්න ඕනේ. නිසා අපිට නිකන් සංනිවේදනය කියලා කියපුවාම නිකන් මුලුවට එන්නේ කතා කරලා කියන දේ කෝල් එකක් දෙන දේ නෑ ඒක නෙමෙයි. අවාචික සංවේදනය අපි රෝගී සත්කාරයට පාවිච්චි කරගන්න ඕනේ. ඒක තමයි අපේ නැතිම දේ. හිතන්නකෝ අපි වෝඩ් රවුන්ඩ් එකක් යනවා අපේ නර්සින් රවුන්ඩ් එකක් යනවා. එහෙම නැත්නම් අපි ඩ්‍රග් ස්ටෝර් එක යනවා. ඩ්‍රග් IV ට්‍රොලි යනවා. පේෂන්ට් එක අපිට තේරෙනවා මුන්ටයක් දාලා තියෙනවා. ට්‍රැකිකාඩියක් යනවා. saturation drop වෙලා patient දිහා බලව ill looking sweating එකක් තියෙනවා. දැන් උතන සංවේදනය කොහොමද දෙන්නේ අපිට? මොකක් සංවේදනය? අවාචික සංවේදනය. අර පණයනකම් කියනවාට. ලෙඩා කටෙන් කියන්නේ නැහැ. හැබැයි ලෙඩාගේ දත්ත මුන්ටස් වලින් එයාගේ ඒරියා වලින් postures gestures වලින් කියනවා. તો nurse talented වෙන්න ඕනේ. ඒක ටච් කරගන්න. ඒකනේ අපි සමහර නර්ස්ලාට දැක්ක ගමන් කියන්නේ මේ patient හරි නෑ ටක් ගාලා බලමු මොන්ටයක් කියන දාන්න saturation බලමු BP බලමු කියන්නේ නැද්ද ඔයාලා කියනවා ඇයි ඒ ඔයෙන් දෙක ආවේ ඔයාලට experience එක අනික grade 1 nurse කෙනෙක් කියලා experience එක කියලා කියන්නේ experience එක නාවේ ඒකට අර අවාචික සංවේදනය ඉලා කිව්වේ නෑ දැන් පොඩි ගා කිව්වේ නෑනේ මට කිරි ඕනි මට ඕවර ඕනි කියලා කිව්වද නෑ හැබැයි ඒ දෙහ බලපුවම ඔයාලට තේරෙනවා මේ යා grunting නේ sinus වෙලා saturation low වෙලා මෙයා arrest එකට යන්නේ තේරෙනවා. නර්ස් කොච්චර non verbal communication එකේ talented ද? ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. අපි අවාසනාවට අපි මේ non verbal communication එක ගන්නෙ නැහැ. ඒ කියන්නේ අපි දකින දේ කියන්නේ අපිට පේන දේ දකින්නේ නැහැ. ඇත්තම ගත්තොත්. පේන්නේ නැතුව නෙමෙයි, පේනවා. හැබැයි අපි ඒක මනසෙන් දැක්කේ නැහැ. මේ අරස්ට් එකට යන්නේ කියලා දැක්කේ නැහැ. ඒක අමාරුවම ඉන්නවම තේරුණා. ඒක හිම හිතුවේ නැහැ. ඒ කියන්නේ අපිට ඒක දැනෙලා නැහැ. ග්‍රහණය කරගෙන අපේ එක්ස්පීරියන්ස් එකේ එච්චර වැදගත් නැහැ ස්කිල් එකක් නෑ අපිට ඒක. ඒ ටික තමයි ඩෙවලොප් කරගන්න ඕනේ. ඒ නිසා සංවේදනය කියලා කියනකොට අපි බහුතරයක් අවාචික සංවේදනය යොදා ගන්නවා. නැත්නම් මේ උත්තර ලියනකොට ගොඩක් කරලා සංවේදනය කියන එක සීමා වෙන්නේ අර වගේ දේවල් වලට පමණයි. මේක තව එකක් තියෙනවා මේ මම අර කලින් කිව්වේ සේවක සුබ සාධනයේ සංවර්ධනය සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 3 බැගින් සඳහන් කරන්න. ඔබගේ ඒකකය තුළ කාර්යභාර හැදිය ලෙස. සේවක සුබ සාධනය සංවර්ධනය. සේවක සංඝ ස්ටාෆ් ඩෙවලොප්මන්ට්. උඩේ අපි කල්පනා කරන්න ඕනේ මොනවාද ස්ටාෆ් ඩෙවලොප්මන්ට් එක කරන්නේ. ඔය ඇතුලේ සංවේදනය තියෙනවා ටීම් වර්ක් concept එක තියෙනවා මම අර කිව්ව සුබදා සංගම් පිට ඔයවා ඉන්නේ ඒ හරහා තියෙන දේවල්. ඒකට මේ අපි හැම වෙලේම ප්‍රැක්ටිකල් පැත්තක් ගැන හිතන්න ඕනේ. මේවා මේ පාර්ට්වේ අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් වඩාත් ලේසි අපිට. ඒ නිසා ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් මෙතනට අතිශය වැදගත් වෙනවා උත්තර ලියනකොට. මේ තව එක ප්‍රශ්නයක් තියෙනවා නායකත්වයේ අර්ථ දක්වන්න. leadership what is the leadership මම දැන් ඔය කිව්වේ මේ බලන්න මේක ගන්නවා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක ලෙස ඔබ සබෝ තිබිය යුතු විශේෂිත නිපුණතාවයන් කවරේද මේ අර leadership talent ගැන අහන්නේ දැන් මම කතා කරන්නේ දැන් ඔයා කාර්යභාර නිලධාරියෙක් නේ ඔයා ලීඩර් කෙනෙක් නේ. ඒක කෙලිම ලීඩර් කෙනෙක් කියලා කියන්නේ නැහැ. අන්නේ ඔබ කාර්යභාර නිලධාරිය නම් ඔබ සතු බිය යුතු උඩාන් කවරේද කියලා. නෑ එහෙම අවශ්‍ය නැහැ. දැන් කියන්නේ සාකච්ඡා කරන්න කියලා තිබ්බොත් කිටි සටහනක් විදිහට ලියන්න පුළුවන්. නැත්නම් කරුණු අහලා තිබ්බොත් කරුණු ප්‍රමාණය. ඒක මම කියනවා පොයින්ට් ෆෝම්ස් වල පුළුවන් තරම් දැන් සාකච්ඡා කරන්න කියලා තියෙනවානේ. ඕනේ ඒක පොඩි සාකච්ඡාවක් දාන්න. සාකච්ඡාව කියන්නේ පොඩි කිටි සටහනක් අහනවා. සමහරට මේ පිළිබඳව කාර්යබාරයේදී ඔබේ වගකීම් සාකච්ඡා කරන්න. නැත්නම් අදහස් ඉදිරිපත් කරන්න කියලා කෙටි සටහන් බලාපොරොත්තු වෙනවා. තුනක් විතර දෙන්න පුළුවන්. ඒකට ලකුණු 5යි. ලකුණු 15ක ප්‍රශ්නයක් තුනක්. ඖෂධ කළමනාකරන. ඒකට අහන්නේ මැනේජර් කෙනෙක් එහෙම නැතුව මේ ඖෂධ ගෙන්නන එක බෙදෙන එක එච්චර වෙද නෙමෙයි. හරි?
ඔබ කෝල් චේන්ජ් එක පවත්වා ගැනීම, ස්ටෝක් කිරීම, අවශ්‍ය ස්ටොක් මේන්ටේන් කිරීම, unnecessary ස්ටොක් ඕඩර් නොකිරීම. හරි. අන්න ඒවා ටික තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. කෝල් පිටසටහන සාකච්ඡා කිරීම. මහහැල්ලක් ඕනේ නැහැ. ඔබ තීරණය කරන්න ඕනේ ප්‍රශ්න 3යි. එච්චරයි. ඒතකොට මේ ප්‍රශ්නෙට දැන් අපි දෙන මාක්ස් ප්‍රමාණයත් ඔබට දෙනවනේ ඉස්සරහින්. දැන් සමහර වෙලාවට දෙනවා ලකුණු 2යි. හරි. ලකුණු දෙන දෙකේ දෙක දෙන එකට පිටුවක් ලියලා තියෙනවා. ලකුණු 5ක් දෙන එකට පේලි 3යි. ඔයාලා බලන්න ඕනේ මේකේ ලකුණු ප්‍රමාණය කීයද කියලා. සමහර ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 20යි මේ මුළු ප්‍රශ්නෙට. සමහර ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 8යි. ප්‍රශ්නෙම ලිව්වොත් ලකුණු 8යි. අර ප්‍රශ්න ලකුණු දෙනවා. ඒකේදී වැඩිපුර කාල සීමාවක් කරගෙන ඒක විස්තර කරන්න ඕනේ ප්‍රශ්නෙට අපේ ලේසි නම්. එයි. වැඩිපුර ලකුණු ප්‍රමාණය දීලා දෙනවා. ඒතකොට වැඩිපුර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි හිතන්න ඔබේ කරුණු 5ක් අහනවා. මේ ප්‍රශ්නෙට ලකුණු 5යි. හැබැයි ඔබේ කරුණු 4යි විස්තර කරලා තියෙනවා. ඒක ලකුණු 5ම අපිට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒතර අපිට තේරෙනවා එක කරුණකට එක ලකුණක් දෙනවා. ලකුණු 4යි වැටෙන්නේ. එහෙම තැන් තියෙනවා ගොඩක් වෙලාවට. අනිත් එක තමයි සමහර ඒවා තියෙනවා වැරදිලා මම මේ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රවල දකින්න දේවල්. දැන් ප්‍රශ්න අපි දෙනවා ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න කියලා. ප්‍රශ්න 10ක් දෙනවා. එනකම් ප්‍රශ්න 5කට ලියනවා ප්‍රශ්න 8ක් දෙනවා. අපි ප්‍රශ්න පත්‍ර බලනකොට අහු වෙනවා 5ක් ලියන තැන 6ක් ලියන. 8ක් ලියන තැන 9ක් ලියලා. දැන් මොකද කරන්නේ? නා? ඒක මම උත්තරේ කියන්නේ නැහැ. ගොඩක් කරවට ඉතින් ඔබ හිතන දේ වෙන්නේ නැහැ. අපි හිතනවානේ ගොඩක් කරලා මොකද හිතන්නේ? අඩුම ලකුණු තියෙන ප්‍රශ්නේ එහෙමද? ඔක්කොම බලලා අඩුම තියෙන එකේ කපලා දායි අනිත් ඒවාට ලකුණු දෙයි. එහෙමද නේද? ඒක කියන්නේ නැහැ. වාසනාවක් වෙනවා ඒක අපරාධයක් කාලේ. ඉරුමන්න තියලක් වෙනවා. ගොඩක් කරවට එහෙම තියෙනවා. ඒක සමහරට මේ ප්‍රශ්න ගත්තාම පාස් මාක්ස් ටිකක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා සමහරට. ඒ නිසා මේ අවශ්‍යම ටේබල් ටික සිලෙක්ට් කරගන්න ඕනේ මේක ලියනවද නැද්ද කියලා. ලියයි යනකොට සමහරවිට භාගයක් කියලා ලේක් කපලා වෙන එකට ගිහලා දෙනවා. ඒකත් නෑ මේකත් නෑ. මොකද ගන්න එපා. දකින්න දේවල් ගොඩක් කලාවට. කියන්නේ දැන් අපි හිතනවා මේ භාගයක් ලියයි යනකොට තමයි තීරණය කරන්නේ. ඔව් මේක ටිකක් අමාරු මීට වැඩි ඊළඟ එකට ගන්න ගියා නම් හොඳයි. අරක් කපලා මේකත් ලියන. ඒතකොට අන්තිමට ඒකත් නෑ මේකත් නෑ. ඒක සමහරට තියෙන කරුණු ටික හරි. එහෙම වෙනවා කන්ෆ්ලික්ට් භාගයක් ගියාම. සමහර අර මෙමරි එන්නේ ටියුබ් එකට පත් වෙලා පාට තමයි පත් වෙන්නේ. ඒකට මේක වැරදිනේ යකෝ කියලා ඔක්කොම කපන්න. ඉන්නකන්ද බා. නැතින වස්න. ඒ කාල සීමාව ඉවරයි. මම මේ පොඩ්ඩුවේ අදහසක් ගත්තා ඔයාලට දැන් මේ කාලයක් තිස්සේ අපි මේ කරපු නැති නිසා එකපාරට මේ ප්‍රශ්න වලට යන්නේ නැතුව මම දැන් පොදු මාතෘකාවකට පුරුසුනා කොහොම සකස් වෙන්න ඕනේ කියලා ඉවරලා. ඒතර ඔබ හිතන විදිය ඔබට ප්‍රශ්න වලට උත්තර දෙන විදිය තමයි මම මේ මෙච්චරලා කතා කරගෙන ගියේ. ඒවත් එක්ක. ඒතර විශේෂයෙන් මම ටච් කරේ ෆීල්ඩ් එක උනේ ලීඩර්ෂිප් එක, කණ්ඩායම් සංකල්පය සහ මැනේජ්මන්ට් එක සම්බන්ධව පොඩි දේවල් ටිකක්. ඉතින් ඉස්සරහ වෙලාවක් බලලා අපි සාකච්ඡා කරමු උගන්තරම් මේ පාස් පේපර්ස් ඔස්සේ ගිහිල්ලා යන්න. ඒකට මම හිතන්නේ බහුතරයක් කතා කරන්න පුළුවන්. එහෙම නැතුව අර දැන් මම මේකේ නායකත්වය කියලා එකක් කතා කරා නම් ඒ කොටස විතරයි මම කතා කරන්නේ. ඒකට එතනින් එහාට නෑ. නමුත් මේ කරුණු ටිකක් කතා කරලා ඔබට විශාල කරුණු ප්‍රමාණයක් එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. අනිත් ඒක ලිමිට් එකක් වෙන්නේ නෑ. මටත් ලේසි. නැත්තම් මම හැම වෙලේම කරන්නේ දේශන ඉවර කරන්න උත්සාහ කරනවා මිසක් මට වෙන දෙයක් කතා කරන්න වෙන්නේ නෑ. ඒතකොට මේ දේශන සමහර වැඩක්ම නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා නිකන් කාලයක් එහෙම ගත කරන එක අපරාධයි. මොකද දැන් ඔබ සියලු දෙනාම ඉන්නේ යම් කිසි දෙයක අත්දැකීම ලබාගත කොටසක්. ඒතකොට හැමදේම ෆන්ඩමෙන්ටල් එක ඕනේ. ඔබට ෆන්ඩමෙන්ටල් ටික හොයාගන්න පුළුවන්. ඔබට ඕන වෙන්නේ එතනින් එහාට එකට ගිහිල්ලා පිළිතුරු ගලපගන්නේ කොහොමද කියන එක කතා කරන්න. ඒ නිසා මම එතනදිත් ඔය ප්‍රශ්නේ එන ස්වරූප කීපයක් කිව්වේ. ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. පුළුවන් නම් වෙලාවක් කරගෙන බලමු. එතනදී ඔබට තිබෙන ප්‍රශ්නත් මට ඉදිරිපත් කළොත් කලින් පුළුවන් නම් කීපයක් ඒ ඔස්සේ කතා කරන්න දෙනවා. ඒතකොට මට එහෙම විශේෂිත ප්‍රශ්න කීපයක් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් නම් එතකොට මට ඒ ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකම බලමු. දැන් මේකෙදී විශේෂයෙන් දැන් ඔය මම හිතනවා දැන් අධ්‍යාපන මූලධර්ම විද්‍යා මූලධර්ම ටිකක් තියෙනවා. ඒක අපේ ටෙස්ට් කෙනෙක් සම්බන්ධ කරගෙන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඒක හොඳයි. මොකද මේ concept එකක් ළඟ තියෙනවා ගොඩක් ඒවා. මේ පංච සංකල්පය එහෙම නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ නර්සින් රිසර්ච් සම්බන්ධව ඒකත් කෙනෙක්ම ගන්න පුළුවන්. රිසර්ච් කරපු කට්ටියත් ඉතින් ඉන්නවනේ.
ඒ කට්ටියකින් ගන්නත් පුළුවන් අපේ BSc කරපු කට්ටියත් එක්ක රිසර්ච් කරපු කට්ටිය. ඒ වගේ හොඳ කෙනෙක් හොයාගත්තා නම් ඒක අපිට කරන්න පුළුවන්. මොකද ඒක අපිට වැඩි ඒ කට්ටිය ඉන් ඩීටේල්ස් ඒ ගැන දැනුමක් තියෙනවා. ඒ කට්ටියකින් ඒක ගන්න පුළුවන්. මොනවද තියෙන ප්‍රශ්න? Zoom එකේ ඉන්න කට්ටියට ප්‍රශ්න තියෙනවද? මේ සම්බන්ධ වෙලා ඉන්නවද කට්ටිය? No sir. Zoom ඉන්න තියෙන කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් විනාඩි 5ක් දෙන්න ඉදිරිපත් කරන්න. ඔයාලගෙත් තියෙනවද කියන්න. මොනවාට තව වෙනසක් වෙන්න ඕනද මොන හරි ඔයාලට. දැන් මේ යන ක්‍රමයේ හොඳයිද මොකද කියන්නේ? හොඳයි සර්. සර් මේ මොකද? ඒක මේ හොඳයි සර්. සර් ප්‍රශ්න තියෙනවද? සර් රෙකෝඩින් එක දාන්න පුළුවන්ද කියලා සර්? පැහැදිලි මදි. මොකද? රෙකෝඩින් එක දාන්න පුළුවන්ද සර්? පුළුවන්. ගෲප් එකට. ගොඩක් තුනක් තියෙනවා. දැන් මේ Zoom එකේ ඉන්න කට්ටියට පැහැදිලි වුණාද මේ ටික? පැහැදිලි. දේශන වේ කියන්නේ අපේ සාකච්ඡාව පැහැදිලි ඇහුණාද ඔයාලට? ඔව් සර්. අපිට ආ ගොඩක් වටිනවා. ලොකු දැනුමක් ලබා ගත්ත සර් ගොඩක් වටිනවා. සර් මේක මට මේ ගෲප් එක ෂෙයා වෙලා ආවේ සර් මේ ආයි ඊළඟට ලින්ක් දාන්නේ කොහොමද සර්? පැහැදිලි මදි මට. මොකද අහන්නේ? සර් මේක මට ගෲප් එකක ෂෙයා වෙලා ආවේ ලින්ක් එක. මේ ගෲප් එකේ එන්න නැති වෙන්න පුළුවන් ඊළඟට. ලින්ක් එක ගන්න කොහොමද සර් කියලා සර් අහන්න. ලින්ක් එක ගන්න WhatsApp නම්බර් එකක් දෙන්න පුළුවන්ද? ඊළඟ එකටද? ඔව් සර්. හරි. අපි ඊළඟ ලින්ක් එකත් එක්ක WhatsApp නම්බරයක් දාන්නම්. සර් ඒක ගන්නකම් දැනට WhatsApp නම්බර් එකක් දෙන්න පුළුවන්ද කනෙක්ට් කරගන්න? මගේ නම්බර් එකක් දෙන්න. කියා ගන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන් සර්. 071 153 1868 071 153 1868 හරි සර්. සර් ආයි කියන්නකෝ සර්. 071 153 1868 1868 අදහස් තියෙනවා කියන්න බලන්න මොකද ඔයාලගේ විදියට තමයි කරන්න ඕනේ. මම මේ ආරම්භයක් ගත්තා ඒක ලේසි මට. අයියෝ මම කිව්වේ. ඔව් ඒක කරමු. දිනයක් නෑ නේද මේක? නෑ සර් ටිකලා පෝස්ට්පෝන් කරනවා. යාරගෙන තමයි අහන්නේ. පොඩි කාලයක් තියෙනවා. දැන් grade 2 EB එකත් කෝල් කරලා නේද? ඒක ලබන මාසේ ඒක ක්ලෝසින් ඩේට් තියෙනවා ලබන මාසේ. 20 ගණන් දුවේ. ඊවල එක ඉන්නද? පෝස්ට්පෝන් ලානේ ඔව්. දැන් මේ grade 2 තමයි මේ දවස්වල මේ කෝල් කරලා තියෙන්නේ. බලන්න ඇඩ්මිෂන් තාව නේද? ආවේ නේද ඇඩ්මිෂන්? නෑ නේ. ඇප්ලිකේෂන් දාලා තියෙනවා ඇඩ්මිෂන් ආවේ නේ. ඇඩ්මිෂන් ආවේ ඊට කලින් කට්ටිය නේ. ඒක මොනවද තිබ්බද මොනවද නැද්ද කියලා හොයාගන්න. හරි අපි නවත්තමුද? හරි. thank you very much. හරි සූප් එකේ කට්ටිය දැන් අපි නවත්තනවා අපි ඉස්සරහට ලින්ක් එකක් දාන්න කරන වෙලාවක හරි.